හොඳයි දරුවනේ අපි ගියවර ඒකකේ කතා කරා 2015ට අදාළ පළවෙනි පාඩමට සම්බන්ධ විහුගත විභාග ගැටලු. අපි මේ අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2016 විභාග ප්‍රශ්න පත්‍රයේ සිට පළවෙනි ඒකකයට සම්බන්ධව යොමු වෙච්ච විභාග ගැටලු. මේ හතරවෙනි ප්‍රශ්නේ මම ගත්තේ 2016 විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක 1 යටතේ අයන්නට අහු ප්‍රශ්නය. ව්‍යාපාරයක මූලික ශ්‍රීත නැත්තම් කාර්ය හතරක් සඳහන් කරන්න. අපි පාඩමේදී කතා කරා ව්‍යාපාරවල කාර්යයන්. මූලික කාර්යයන් හතක් තියෙනවා. විභාගයට ඇහුවේ මේ හතම. ඇතැම් විට මේ කාර්යයන් නම් කරන්න එනවා. දැන් සඳහන් කරන්න කියන්නේ මතක තියාගන්න නම් කරන්න. විස්තර කරන්නේ නැහැ. ඇතැම් විට එනවා පැහැදිලි කරන්න කියලා. හොඳට අහගන්න මම කියන එක සඳහන් කරන්න නම් කරන්න දෙකම එකයි. ඒතර මේ පොයින්ට් ටික මේ වගේ ලියුවම ඇති. කාර්යයන් පැහැදිලි කරන්න කිව්වොත් ඊටාම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕන. උදාහරණයක් වශයෙන් අලෙවිකරණය කියන එක. ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනා ගැනීමේ සිට ඒවා තෘප්තිමත් කිරීම දක්වා වූ කාර්යයන් සමූහයක එකතුවක් අලෙවිකරණය වේ. අන්න ඒ වගේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ පැහැදිලි කරන්න කිව්වොත්. අනිත් ක්‍රමය තමයි ක්‍රම තුනකට එනවා මේක. තුන්වෙනි ක්‍රමය තමයි ව්‍යාපාරයක මූලික ශ්‍රේත නැත්තම් කාර්ය නම් කර පැහැදිලි කරන්න. අන්න නම් කර පැහැදිලි කරන්න කිව්වොත් මතකයි නේද ඉස්සෙල්ලා අපිට හමුුණානේ. නම් කර පැහැදිලි කරන්න කිව්වොත් මේ වගේ පොයින්ට් එක ලියන්න. අපි අලෙවිකරණය කියමුකෝ. අලෙවිකරණය කියලා ලියුවා. පොඩි හයිෆන් එකක් දැම්ම ඒ ඉස්සරහින් ලියුවා. නැත්නම් ඒ යටතේ ලියුව පැහැදිලි කරේ. එතකොට නම් කිරීමට අලෙවිකරණය කියලා එක නම් කරාම ලකුණු භාගයක් පැහැදිලි කිරීමට ලකුණු භාගයක් ආදි වශයෙන් ලකුණු එකක් ලැබෙනවා. ඒවා හරියටම කරන්න ඕන. දැන් අපිට ඕන විදිහට ලියලා හරියන්නේ නැහැ. නේ? විභාග ප්‍රශ්න පත්‍රයේ සම්පාදනය කරන ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපේක්ෂා කරන්නේ කොහොමද? අපි එතනට තමයි යන්න ඕනේ. පැහැදිලි නේද? මේකේ කාර්ය හතරක් සඳහන් කරන්න කිව්වම නම් කිරීම තමයි අහන්නේ. මේ වගේ අපිට ලියනකොට නිෂ්පාදනය එහෙම නැත්නම් මෙහෙයුම් කටයුතු කිව්වොත් හරි. ඔපරේෂන් ඇක්ටිවිටීස් කියන එක මූල්‍ය කටයුතු, අලෙවිකරණය, පරිපාලනය, මානව සම්පත් කටයුතු, පරීක්ෂණ හා සංවර්ධන කටයුතු නැත්නම් පර්යේෂණ හා සංවර්ධන කටයුතු කියලා කියන්න පුළුවන්. අනිත් එක කළමනාකරණ තොරතුරු පද්ධති. කළමනාකරණ තොරතුරු පද්ධති වලින් තමයි කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය යෙදවුම් ලබා දෙන්නේ. තේරෙනවද? මේ වගේ අපි ලිව්වම දැන් මේ කරුණු හතම පෙන්නුවට සාමාන්‍යයෙන් අහන්නේ කරුණු හතරයි. අපේ ව්‍යාපාරද්දින පේපර් එකේ සාමාන්‍යයෙන් පිළිතුරු හතරක් තමයි අපේක්ෂා කරන්නේ. ඒක පුළුල් පිළිතුරක් නම් දැන් මේක කාර්යයන් පැහැදිලි කරන්න කිව්වනම් අනිවාර්යයෙන්ම ලකුණු එක ගානේ ලකුණු හතරක්ම ලැබෙනවා. ඒ පැහැදිලි කරන්න කිව්වොත් බොහෝ විට ඒක රෝම ඉලක්කම් වලින් සම්පූර්ණ ප්‍රශ්නයක්. අයනු අයනට බෙදන්නේ. එහෙමනම් ලකුණු හතරක් ලැබෙනවා. නිරන්තරයෙන්ම රෝම ඉලක්කමක් යටතේ අයන්න හෝ ආයතත ඇහුවොතින් කරුණු හතර අපේක්ෂා කරනවා. එතකොට ලකුණු භාගය බැගින් තමයි ලැබෙන්නේ. දැන් මේකට කරුණකට ලකුණු භාගය බැගින් කරුණු හතරට ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. බොහොම ඊසි ගන්න පුළුවන් ඔයගලන්ට. මේ ලංකාවේ මම හිතන්නේ උසස් පෙළ විෂය ධාරාව ඉගෙන ගන්න සෑම කෙනෙකුටම මේ ලකුණු දෙක ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නට අපි යමු. පස්වෙනි ප්‍රශ්නේ මම තෝරගත්තේ ඒ 2016 විභාග ප්‍රශ්න පත්‍රයේම පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක 1 ආයන්න. දැන් ඉස්සෙල්ලා කතා කරේ ආයන්න ඒකෙම ඊළඟ කොටස. ආවලට ඇහුවේ ගනුදෙනු කරුවන් හා තරඟකරුවන් වෙන්වෙන් වශයෙන් ව්‍යාපාරයකට අවස්ථාවක් හා තර්ජනයක් වන්නේ කෙසේදයි දැක්වීම සඳහා උදාහරණ බැගින් ලියන්න. නැත්නම් උදාහරණ බැගින් දෙන්න. ගනුදෙනු කරුවන් සහ තරඟකරුවෝ දෙගොල්ලෝ ඉන්නේ ආසන්න පරිසරය කියලා මතකයි නේද? ආසන්න පරිසරය. වෙන්වෙන් වශයෙන් ව්‍යාපාරයකට අවස්ථාවක් ඒ වගේම තර්ජනයක් වන්නේ කෙසේද දැක්වීම සඳහා උදාහරණය බැගින් දෙන්න. ඒතර මේක ප්‍රශ්නේ ඔබට පැහැදිලි කරනවා. ප්‍රශ්නෙට ඔබට හිතන්න ඕනේ නැහැ. පැහැදිලිම කියනවා නම් කරා ආසන්න පරිසර සාධක දෙකක්. ගනුදෙනු කරුව, තරඟකරුව. වෙන්වෙන් වශයෙන් අපි වෙනම ඉල්ලනෝනේ. ව්‍යාපාරයකට එක්ක අවස්ථාව උදා කරන විදිය, තර්ජන කරන විදිය. එතකොට මෙන්න මේ වගේ ලියුවොත් ඊටාම සාර්ථකයි. පැහැදිලි නම මේ ලියන මොඩල් එක මුලින්ම ලියනවා ගනුදෙනු කරුව කියලා. ලියලා අපි දෙපැත්තට ලියනවා
මෙන්න අවස්ථා ඇති කරන ක්‍රමය, මෙන්න තර්ජන ඇති කරන ක්‍රමය. අහන්නේ එකයි. දැන් මෙතන මම කරුණු පහක් දැම්මනේ. ඔබට ලියන්න ඕන එකයි. තේරුණාද? දැන් උදාහරණය බැගින් කොහම එකයිනේ. උදාහරණ දෙන්න කිව්වොත් මම නිර්දේශ කරනවා දෙකක් ලියන්න. උදාහරණ දීලා පැහැදිලි කරනකොට අනිවාර්යයෙන්ම කරුණු දෙකක් ලියන්න. දැන් මේකේ පැහැදිලිව එකයි අවශ්‍ය වෙන්නේ. තේරුණාද? එහෙනම් අවස්ථාව ගමුකෝ මුලින්ම. ගනුදෙනු කරු අවස්ථාව වෙන්නේ කොහොමද? ගනුදෙනු කරු සංඛ්‍යාව ඉහළ යාම. නැත්නම් වැඩි වීම. ගනුදෙනු කරු සංඛ්‍යාව වැඩි වෙන්න අපට ඒගොල්ලන්ට වැඩි වැඩියෙන් භාණ්ඩ හා සේවා නිපදවල අලෙවි කිරීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ගනුදෙනු කරුව වැඩි වෙන්න ඒගොල්ලන්ගේ ජීවන රටාවන් අසමානයිනේ. ඒගොල්ලන්ගේ රුචිකත්වය අසමානයිනේ. ඒගොල්ලන්ගේ ආදාය ඒකපුද්ගල ආදායම් මට්ටම අසමානයිනේ. අන්න ඒ අසමාන වූ සාධක අනුව අපිට විවිධ වූ භාණ්ඩ හා සේවා නිර්මාණය කරන්න, අලෙවි කරන්න අවස්ථාව උදා කරනවා. ඒක තමයි පළවෙනි කියන්නේ. දෙවෙනි එක තමයි ඔවුන්ගේ ඉහළ ආදායම් තත්ත්වය. ගනුදෙනු කරුවෝ ටිකක් වුණත් කමක් නැහැ. ඒගොල්ලන්ගේ ආදායම් ඉහළ මට්ටමක තියෙනවා නම්. ඒගොල්ලන්ගේ ආදායම් ඉහළ මට්ටමක තියෙනවා නම් එයාලගේ ක්‍රය ශක්තිය වැඩි. ඒ නිසා එයාලා වැඩියෙන් භාණ්ඩ හා සේවා වලට ඉල්ලුමක් කරනවා. එතකොට නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. අලෙවි වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ඉහළ නිෂ්පාදනයක්, ඉහළ අලෙවියක් සඳහා අවස්ථා උදා කරන ව්‍යාපාරිකයින්ට. තුන්වෙනි අවස්ථාව තමයි ජීවන රටාවේ වෙනස් වීම. ගනුදෙනු කරුවන්ගේ ජීවන රටාව ඒකාකාරී නෑනේ. ඒක මටද ඔබටද පොදුයි. අපේ ජීවන රටාව නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. තේරුණාද? දැන් එක පුද්ගලයාගේ ජීවන රටාව වෙනස්. ගනුදෙනු කරු 10 දෙනෙක් ගත්තොත් සමහර විට 10 දෙනාගේ ජීවන රටාව 10ක්. ඒ වගේම තවත් දිනකින් නැත්නම් කෙටි කාලෙකින් ඒ ජීවන රටාවත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? වෙනස් වූ භාණ්ඩ ආසේවා නිෂ්පාදනය කරලා අලෙවි කිරීම අවස්ථාව උදා වෙනවා. පැහැදිලිද? ඒ නිසාත් අලුත් අවස්ථා ව්‍යාපාර වලට උදා වෙනවා. ඊළඟ එක තමයි ඔවුන්ගේ සංවිධාන ශක්තිය අඩුවීම. මේක තේරෙනවද? ගනුදෙනු කරුවන්ගේ සංවිධාන ශක්තිය අඩු නම් ඒක අවස්ථාවක් වෙන ව්‍යාපාරිකයින්ට. මේකෙන් දරුවනේ අපි 4 වන පාඩම් මේකෙදි කතා කරනවා පාරිභෝගික ආරක්ෂණය ගැන. කන්සියුමර්ස් ප්‍රොටෙක්ෂන් ගැන. ඒකෙදි පාරිභෝගිකයන්ගේ වගකීමක්, අයිතිවාසිකමක් නෙවෙයි වගකීමක් වශයෙන් අපි ඉගෙන ගන්නවා සංවිධානය වීමට ඇති හැකියාව. සංවිධානය වීමේ බැඳියාව. ඒ කියන්නේ වෙළඳ පොලේදී එක් ගනුදෙනු කරුවෙකුට යම් අවස්ථාවක ව්‍යාපාරික විසමාචාර මගින් පීඩනයක් නැත්නම් හානියක් වෙන්න පුළුවන්. ඒ ගනුදෙනු කරුවන්ගේ වෙළඳ විසමාචාර, ව්‍යාපාරික විසමාචාර මගින් එහෙම හානියක් පැමිණුණොත් ඒ හානියට එරෙහිව ක්‍රියා කරන්නට සෙසු ගනුදෙනු කරුවන් සමග එකට එකතු වෙලා සාමූහිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක තමයි සංවිධානය වීම කියලා අදහස් කරන්නේ. මොකද දැන් මට කිසියම් ව්‍යාපාරිකයෙක්ගෙන් අසාධාරණයක් වුණා නම්, එයාගේ විසමාචාර තුලින් මට හානියක් වුණා නම්, අලාභ හානියක් වුණා නම් මම විතරක් ඊට එරෙහිව කතා කරලා සමහරට මම දීපු මුදල් ඉල්ලනවා. නැත්නම් මම ඒ වෙනුවට අලුත් භාණ්ඩයක් මාරු කරලා ඉල්ලනවා. ඒ ඉල්ලීම තරම් ප්‍රබල නැහැ. ඒකේ බර වේට් එකක් නැහැනේ. නමුත් ගනුදෙනු කරුවෝ රාශියක් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන අපි හඬක් නැගුවොත් ඒ හඬ ප්‍රබලයි. ඒකේ බරක් තියෙනවා. ව්‍යාපාරිකයට අනිවාර්යයෙන්ම මට අවශ්‍ය සහනේ නිතැතිම්ම ලබා දීමට සිදු වෙනවා. අනේ වගේ ගනුදෙනු කරුවන් සමහර අයට එහෙම සංවිධාන ශක්තිය නැහැ. දැන් මට වෙච්ච අසාධාරණේ පෙන්නලා අනිත් අයට ඒක හෙට දවසේ වෙන්න පුළුවන්. අපි මේකට එකතු වෙලා වැඩක් කරමු. එහෙම සංවිධාන ශක්තිය නැහැනේ. හුදකලාවේ තමයි යන්නේ. එහෙමනම් ව්‍යාපාරිකයන්ට ඒව අවස්ථා. බාල භාණ්ඩ උනත් අලෙවි කරගන්න පුළුවන්. වැඩි මිලකට අලෙවි කරන්න පුළුවන්. සමහර විට එක් භාණ්ඩයක් සමග නොමිලේ භාණ්ඩ සපයන අවස්ථා තියෙනවානේ. අපි ඒකට කියනවා සිංහලෙන් ආධික්‍යයන් කියලා. ප්‍රීමියම්ස් කියලා. දැන් කෝඩියල් බෝතලයක් ගන්නකොට ඒකටම ඇටච් කරලා තියෙනවා වීදුරුවක්. සමහරට ඒ වීදුරුව අයින් කරනවා. ඒ වීදුරුව අයින් කරලා ඒ වීදුරුව වෙනම විකුණ ගන්නවා. අපි සංවිධානය වෙන්න යන පිල්ලන්නෙත් නේ. අන්න අවස්ථා. ඒතර යාට තේරෙනවද? කෝඩියල් බෝතලේ වෙනම විකුණ ගන්න අවස්ථාවක් තියෙනවා. වීදුරුව වෙනම විකුණ ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ විසමාචාර අපිට තරම් හැඟීමක් දැනීමක් ඇති වෙන්නේ අපිට සංවිධාන ශක්තියක් නැහැනේ. තේරෙනවද? අපි කට්ටිය එකතු වුණොත් අපිට අනිවාර්යයෙන් දැනෙනවා. අපි වහාම ඉල්ලීම් කර කොමේකේ ප්‍රොමෝෂන් එක නැත්නම් කොමේකේ ප්‍රීමියම් එක ආධික්‍යයකෝ. තේරෙනවද? ඒ නිසා සංවිධාන ශක්තිය අඩුයි කියන්නේ අවස්ථාව උදා කරනවා. ඊළඟට භාණ්ඩ හා වෙළඳපොළ පිළිබඳ දැනුවත් භාවය අඩු වීම. දැන්
භාණ්ඩ හා වෙළඳපොළ පිළිබඳ පාරිභෝගිකයාට දැනුම අඩු නම් ඒකත් අවස්ථාවක් තමයි. ඒකත් අවස්ථාවක් තමයි. දැන් අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන කාලේ අපිට භාණ්ඩ හා සේවා පිළිබඳ වෙළඳපොළ ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් අපිට වඩා ඉදිරියෙන් ඔබ ඉන්නවා පැහැදිලිවම. මොකද ඔබ ඉපදෙනකොටම රූපවාහිනිය තොරතුරු අත්දකිනවා. ඔබ ඉපදෙනකොටම ස්මාර්ට්ෆෝන් අතපත ගන්නවා. ඔබ බහතෝරන කාලේ ඉඳන්ම ඔබ අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා අන්තර්ජාලය සැරිසරනවා. තේරෙනවද? ඔබට පුවත්පත් සංගරා භෞතිකවමෙන්ම ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ රීඩ් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපිට නොලැබෙනු දායාද ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබට සමහරට අපේ කාලයට වඩා දැන් ඔබ දන්නවා වෙළඳපොළට ගිහලා තනියම ඔබට ඇඳුමක් තෝරගන්න. තනියම හෑන්ඩ් ෆෝන් එකක් මිලදී ගන්න. ඔබට අවශ්‍ය වෙනත් දේවල් මිලදී ගන්න. අපිට ඒ දැනුම නැහැ. ඒ නිසා භාණ්ඩ හා සේවා ඒ වගේම වෙළඳපොළ පිළිබඳ දැනුම අඩු නම් ව්‍යාපාරිකයින්ට තමන්ගේ බාල භාණ්ඩ පවා ඒ අතරින් තමන් ඇඟේ ගහලා විකුණ ගන්න අවස්ථාව ලැබෙනවා. තේරුණාද? සමහරට මෝස්තරේ යල්පිනු භාණ්ඩ තියෙනවා. මෝස්තරේ යල්පෙනගේ භාණ්ඩ පවා අලෙවි කරගන්න හොඳ අවස්ථා තියෙනවා. නමුත් දැනුම තියෙනවා නම් ඒ හැකියාව නැහැ. මිනිස්සු වහාම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට අභියෝග කරනෝනේ. මේක වාසියක් නැත අවස්ථාවක්. ඔය වගේ අවස්ථා එකක් ඇති. ඊළඟට තර්ජන. ගනුදෙනුකරුවෝ ව්‍යාපාරිකයට තර්ජන වෙන අවස්ථාවක් තියෙනවා. ඍණාත්මක බලපෑම් කරන අවස්ථාවක් තියෙනවා. මේකෙම අනිත් පැත්ත. සංඛ්‍යාව අඩු වීම. ගනුදෙනුකරුවෝ ටිකක් නම් ඉන්නේ මොනව කරන්නද? එහෙනම් භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයක් අලෙවි කරගන්න ඉලක්කය තිබුණාට කරන්න දෙයක් නැහැ. ටිකයි ඉන්නේ. අන්න එහෙනම් ලොකු වෙළඳපොළක් දිනා ගන්න බැ තර්ජනය. ඊළඟට වැය කළ හැකි ආදායම් පහළ වීම. ආදායම අඩු නම් ක්‍රය ශක්තිය අඩු. ඉල්ලුම අඩු. එහෙනම් නිෂ්පාදිත සීමා කරන්න වෙනවා. අලෙවිය සීමා කරන්න වෙනවා. තර්ජනය. සංවිධාන ශක්තිය වැඩි වීම. අර ඉස්සෙල්ලා කිව්ව අනිත් පැත්ත. ගනුදෙනුකරුවන්ට සංවිධානය වීමේ ශක්තිය තියෙනවා. උගත් වේවා නූගත් ඒක නෙමෙයි මේ කියන්නේ. උගත් නූගත් ભેදේ අමතක කරොත් ගනුදෙනුකරුවන්ට පුරුද්දක් තියෙනවා, පරිචයක් තියෙනවා. තමන්ට වන අසාධාරණ වලදී ව්‍යාපාරික විසමාචාරවලට එරෙහිව සෙසු ගනුදෙනුකරුවන් කණ්ඩායමක් ඒකරාශී කරගෙන ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉල්ලීම් කරන්න, ව්‍යාපාරිකයට එරෙහිව හඬක් නගලා තමන්ට වෙච්ච අසාධාරණයට ප්‍රයෝජන ගන්න. ප්‍රතිපෝජන ඉල්ලන්න හැකියාව තියෙනවා. අන්න එතනදී මොකද වෙන්නේ? ඒ ප්‍රතිප්‍රයෝජන සපයන්න වෙනවා. ඒ කියන්නේ ඒ හානිය ප්‍රතිපූර්ණය කරන්න වෙනවා ව්‍යාපාරිකයින්ට. ආපසු මුදල් ගෙවීම වෙන්න පුළුවන්. වෙනත් භාණ්ඩයක් ලබා දීම වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැත්නම් වෙනත් භාණ්ඩයකට මාරු කර දීමක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රතිපූර්ණයක් කරන්න වෙනවා. ඒක තර්ජනය. මිලට ගත හැකි ආදේශන භාණ්ඩ වැඩි වීම. අන්න තවත් තර්ජනයක්. දැන් ගනුදෙනුකරුවෝ තමන්ගේ නිශ්චිත වුවමනාවක් සපුරා ගන්න නිශ්චිත භාණ්ඩයකට හෝ සේවාවකට කැමැත්ත ඇති වෙනවනේ. එතනදී ඒ වුවමනාවට අදාළ භාණ්ඩවල විකල්ප වෙළඳපොලේ ගොඩක් තියෙනවා නම් ඒ භාණ්ඩයකින් ලැබෙන ප්‍රයෝජනයම ලබාගත හැකි වෙනත් ආදේශන භාණ්ඩ ගොඩක් තියෙනවා නම් ඒකත් ව්‍යාපාරික තර්ජනයක්. මොකද ව්‍යාපාරිකයා දන්නවා එතකොට චුට්ටක් හරි මිල වැඩියෙන් කිව්වොත් ඩිස්කවුන්ට් එක වට්ටම අඩු කළොත් එහෙම මේ භාණ්ඩය අතහැර ආදේශක භාණ්ඩෙට යොමු වෙනවා. අන්න තර්ජනයක්. ආදේශක භාණ්ඩ නොතිබුණා නම් ඒක මේ පැත්තට ලියන්න පුළුවන් අවස්ථාවක් වශයෙන්. මේකත් මේ පැත්තට ගන්න පුළුවන් අවස්ථාවක් වශයෙන්. පැහැදිලිනේ? ඊළඟට වෙළඳපොළ හා භාණ්ඩ පිළිබඳ දැනුවත් භාවය වැඩි වීම. අර එහා පැත්ත පිටුවේ ඒකේ අනිත් පැත්ත. වෙළඳපොළයි භාණ්ඩ සේවා පිළිබඳව පාරිභෝගිකයෝ දන්නවා. ඒකේ ගුණාත්මක භාණ්ඩ මොනවද? අඩු මිලට අලෙවි කරන්නේ කොහේද? ඒ වගේම පාරිභෝගිකයට තෝරා ගැනීමට වැඩි නිදහසක් තියෙන වෙළඳපොළ මොකක්ද? අවබෝධයක් තියෙනවා නම් ව්‍යාපාරිකයන්ට ගනුදෙනුකරුවන්ට එරෙහිව ගනුදෙනුකරුවන්ට විරුද්ධව ව්‍යාපාර විසමාචාර ලිදෙන්න බෑ. ඒක තර්ජනයක්. ඒ කියන්නේ ව්‍යාපාරිකයාගේ සිතැඟි පරිදි ව්‍යාපාරිකයාගේ ලාභය වැඩි වෙන ආකාරයෙන් ක්‍රියා කිරීමේ අවස්ථාව උදා කරන්නේ ඒක තර්ජනයක් වෙනවා. මෙන්න මේ වගේ මෙතන එක් අවස්ථාවකට ලකුණු භාගයයි එක් තර්ජනයකට ලකුණු භාගයයි ලකුණු එකක් ලබා දීලා තියෙනවා විභාගෙට. ඊළඟට අපි තව උදාහරණ ගත්ත තරඟකරුවන්. ගනුදෙනුකරුවෝ තරඟකරුවෝ. තරඟකරුවන්ගේ තර වගේ. තරඟකරුවෝ කියන එක මතකයිනේ. එකම කර්මාන්තයේ නියුක්ත සමාන භාණ්ඩ සේවා සපයන ව්‍යාපාරිකයෝ. එකම කර්මාන්තයේ නියුක්ත සමාන භාණ්ඩ සේවා සපයන ව්‍යාපාරිකයෝ තමයි තරඟකරුවෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ අවස්ථාවන මේ විදිහට.
ඔවුන්ගේ මූල්‍ය ශක්තිය අඩුවීම. ඔවුන්ගේ මූල්‍ය ශක්තිය අඩුවීම. දැන් තරඟකාරී ව්‍යාපාරිකයෙකුට මූල්‍ය හැකියාව නැත්තම් එයාට කළ හැකි දේ සීමිතයි. එයාට විශාල ප්‍රවර්ධනයක් කරලා වෙළඳපොළ දැනුවත් කරලා වෙළඳපොළ තමන්ගේ පැත්තට ආකර්ෂණය කරගෙන සල්ලි නෑ. එයාට භාණ්ඩේ ක්වොලිටි එක වැඩි කරන්න ප්‍රමිති ආදේශ කරගන්න මූල්‍යමය හැකියාව නැහැ. එයාට ඊටාම දක්ෂ පුහුණු ශ්‍රමිකයෝ යොදාගෙන ඒ භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය වැඩි කරලා වෙළඳපොළ ඇද ගන්න ආකර්ෂණය කරගන්න හැකියාව නැහැ. මොකද එනන්න අපිට එහෙනම් අවස්ථාවක් තියෙනවා ගුණාත්මක භාණ්ඩ හදලා ආකර්ෂණීය ප්‍රවර්ධනයක් කරලා වෙළඳපොළ දිනා ගැනීමේ අවස්ථාව උදා කරන මේ නිසා. එක අවස්ථාව. තරංකරුවන්ගේ අලෙවි උපක්‍රම දුර්වල වීම. අපි හිතමු තරංකරුවන්ගේ මූල්‍ය ශක්්‍යතාවය හොඳයි. හැබැයි ඒගොල්ලෝ අනුගමනය කරන අලෙවි කරන උපාය මාර්ග ඊටාම දුර්වල ඒවා. ඒ කියන්නේ වෙළඳපොළට දැනෙන්නේ නැති ගනුදෙනුකරුවව නම්ම ගන්න බැරි වෙන ආකාරයේ ගනුදෙනුකරුවන්ට වදින්නේ නැති ආකාරයේ අලෙවි කරන උපාය මාර්ග නම් අනුගමනය කරන්නේ අපිට අවස්ථාව තියෙනවා ගනුදෙනුකරුව පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි. ගනුදෙනුකරුව පහසුවෙන් අපේ භාණ්ඩ සේවා වෙත නම්මවාගත හැකි ආකාරයෙන් කටයුතු කරලා අපට සාර්ථක ව්‍යාපාරයක් කිරීම අවස්ථා උදා කරගන්න පුළුවන්. ඊළඟට තරංකරුවන් වෙළඳපොළේ නිවත් වීම. අන්න තවත් අවස්ථාවක්. දැන් අපි ඉන්න වෙළඳපොලේ තරංගකරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඇතැම් තරංකරුවෝ ව්‍යාපාර කටයුතු අතහැර දමනවා. නැත්නම් ව්‍යාපාර වලින් ඉවත් වීම සමුගැනීමක් කරනවා නම් එතන තියෙනවා හිඩසක්. එතන එනවා හිඩසක්. ඒ තරංකරුවන් සමග ගනුදෙනු කළ ගනුදෙනුකරුවොත් අපේ පැත්තට නැඹුරු කරගන්න අපට නැඹුරු කරගෙන ඒගොල්ලන්ට භාණ්ඩ හා සේවා අලෙවි කිරීමෙන් අපේ ලාභය ව්‍යාපාරික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අවස්ථා අපිට උදා වෙනවා. ඊළඟට ඔවුන් පාරිභෝගිකයින්ට සපයන පහසුකම් හා සේවා අඩු වීම. තරඟකරු ඉන්නවා. හැබැයි ගනුදෙනුකරුවන්ට සපයන සේවාව ප්‍රමාණවත් නැහැ. ඒ වගේම ලබා දෙන පහසුකම් ඉතාම අඩුයි. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔය විදුලි උපකරණ කියලා. සීතකරණ වෙන්න පුළුවන්, රෙදි සෝදනයන්ට වොෂින් මැෂින් වෙන්න පුළුවන්, රූපවාහිනියන්ට වෙන්න පුළුවන්. ඒ වගේ අලෙවි කරන ඔය අබාන් ෂෝරූම් එකක් සිංගර් එහෙම හිතන්නකෝ. ඒ වගේ තැනක ඒ සමහර ව්‍යාපාරිකෝ අපිව මිලදී ගත්තාම අපට නිවෙස්විත ප්‍රවාහන කර දීමේ පහසුකම ලබා දෙන්නේ නැහැ. අපිම ප්‍රවාහනය කරගන්න ඕන. සමහරට ඒගොල්ලෝ ඒ යන්ත්‍රෝපකරණ එවැනි විදුලි උපකරණ ගත්තම වගකීමේ කාලය දෙන්නේ අවුරුද්දයි. ඊට වඩා දෙන්නේ නැහැ. ෆ්‍රී සර්විස් ඒ කියන්නේ සේවා සැපීම සමහරට එකයි දින නොමිලේ. අන්න එහෙම අඩු නම් අපිට පුළුවන් ෆ්‍රී සර්විස් 3ක් ඔෆර් කරන්න. ෆ්‍රී සර්විස් 3ක් ලබා දෙන්න. ඒ වගේම වගකීමේ කාලය අවුරුදු එකක් නේ දෙකක් දක්වා දීර්ඝ කරන්න. ඕනෑම විදුලි උපකරණයක් සමහරට රයිස් කුකරයක් කියන්නකෝ. අපිට ඕක අතේ ගෙනියන්න පුළුවන්. රයිස් කුකර් එක පවා අපිට උස්සන් යන්න ඕනේ. ඒගොල්ලෝ ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් කරලා දෙනවා. නිවෙස්වලට ප්‍රවාහනය කරලා දෙනවා. මොකද වෙන්නේ? අන්න අවස්ථාව තියෙනවා. අර තරංගකරුවෝ එවැනි අඩු පහසුකම් දෙනකොට වැඩි පහසුකම් දීම හරහා වෙළඳපොළ දිනා ගැනීම අවස්ථා උදා කරනවා. පැහැදිලිනේ? අනිත් එක තර්ජන. තරංගකරුවෝ අපිට තර්ජනය වෙන අවස්ථා තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? මේ අපි ඉස්සෙල්ලා කතා කර සාධකවල අනිත් පැත්ත ගන්න පුළුවන්. හරිම ලේසි. තේරෙනවද? මේක දෙපැත්තක් පාඩම් කරන්න ඕනේ නැහැ. එකයි හිතන්න ඕනේ. එකක් තමයි සමාන මූල්‍ය ශක්තිය, සමාන අලෙවි උපක්‍රම ආදී සාධක ඔස්සේ තරංගකරුවන් අතර තරංගකාරීත්වය ඉහළ යාම. අන්න තර්ජනය. තරංගකරුවෝ ඉන්නවා. අපිට වගේම මූල්‍ය ශක්තියක් ඒගොල්ලන්ට තියෙනවා. අපි වගේම ආකර්ශනීය ප්‍රමාණවත් අලෙවි උපාය මාර්ග ඒගොල්ලොත් අනුගමනය කරනවා. තේරෙනවද? එහෙම හිතන්නකෝ. අපි වගේම ගනුදෙනුකරන පහසුකම් සපයනවා. අන්න අපිට ඒක ලොකු තරංගයක්. දැන් එන දැඩි තරංගයක්. අන්න දැන් එතන අපිට ඒගොල්ලෝ වටන්න බෑනේ. අපි ඉන්න ලයින් එකේම තමයි ඒගොල්ලෝ ඉන්නේ. එහෙනම් අපිට ඒගොල්ලන්ගෙන් ගනුදෙනුකරන පිරිසක් කඩාගෙන අපේ වෙළඳපොළ කොටස නැත්තම් මාකට් ෂෙයාර් එක වර්ධනය කරගන්න අපිට ලොකු ගැටලුවක් තර්ජනයක් ඇති වෙනවා. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුකම් හා සේවා සැපයීම. අන්න කෙලින්ම එක වෙන් කරලා ගත්තොත් තරඟකරුවෝ අපිට වඩා පහසුකම් සපයනවා. අර ඉස්සෙල්ලා කිව්ව අනිත් පැත්ත. තරඟකරුවෝ අපිට වඩා පහසුකම් ගනුදෙනුකරුවන්ට සපයනවා. තේරුණාද? එහෙම සපයනවා. අපි මේ මට්ටමට ඇවිල්ලා නැත්තම් අපිට ඒක තර්ජනයක්. එහෙනම් අපිට විශාල වෙළඳපොළක් ප්‍රමාණවත් වෙළඳපොළ කොටසක් දිනා ගැනීමට ඒක ලොකු බාධකයක් වෙනවා. බැරියර් එකක් වෙනවා. ඊළඟට නව තරංකරුවන් පැමිණීම. ඉස්සෙල්ලා අපි ගොනේ තරංකරුවන් වෙළඳපොළෙන් ඉවත් වෙනවා කියලා.
නමුත් ඉවත් වෙන වේගයට වඩා අලුතෙන් තරං කරුවෝ නැවත වෙළඳපොළට එනවා නම් අපට ඒකත් තර්ජනයක් නේ. එහෙනම් ඒගොල්ලොත් සුවිශේෂී සේවාවන් සපයලා සුවිශේෂී භාණ්ඩ හා සේවා ගුණාත්මක භාණ්ඩ හා සේවා සපයලා සාපේක්ෂව අඩු මිලට පහසු ගෙවීමේ ක්‍රම ඔස්සේ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රම ඔස්සේ වාරික වලට ගෙවන්න පහසුකම් දීලා ඒගොල්ලෝ එනවා නම් අපට තර්ජනයක් වෙනවා. අපට ප්‍රමාණවත් වෙළඳපොළක් දිනා ගන්න අපහසුයක් වෙනවා. බාධකයක් වෙනවා. ඊළඟට ආදේශන භාණ්ඩ වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණීම. ආදේශන භාණ්ඩ ගොඩක් තියෙනවා. දෙසලගු අපි අඩුයි කියලානේ. ආදේශන භාණ්ඩ වැඩිපුර තියෙනවා නම් අපිට සිදු වෙනවා ආදේශන භාණ්ඩ වලින් පාරිභෝගික අවධානය වෙන් කරගන්න වන විදියට ගොඩක් අඩු මිලට සපයන්න. පහසුකම් වැඩි කරන්න. අලෙවියෙන් පසු සේවා පුළුල් කරන්න. එහෙම කරන්න බැරි නම් අපිට අනිවාර්යෙන් ප්‍රමාණවත් වෙළඳපොළක් දිනා ගන්න බෑ. මොකද ගනුදෙනු කරුවෝ නැමැති වෙළඳපොළ ආදේශන භාණ්ඩ වලට බෙදලා යන නිසා අපිට ඒක තර්ජනයක් වෙනවා. ඔය වගේ තරඟකරුවන්ගෙන් අවස්ථාවකට ලකුණු භාගයයි තරඟකරුවන් නිසා ව්‍යාපාරිකට එල්ලවන තර්ජනයකට ලකුණු භාගයයි ලකුණු එකක් ලැබුණා. ඔය විදිහට තමයි ඒකට ලකුණු ලබා දෙන්නේ. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. මම 6 වෙනි ප්‍රශ්න වශයෙන් තෝරගත්තෙත් 2016 විභාග ප්‍රශ්න පත්‍රයේම යොමු වෙච්ච ගැටලුවක්. ඒ පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 2 ආ කොටස. රෝමිලක්කම් 2 ආ කොටස. සංවිධාන සංස්කෘතිය තුළ ඇති ශක්තියක් හා දුර්වලතාවයක් සඳහා උදාහරණ බැගින් දක්වා පැහැදිලි කරන්න. මතක ඇති අභ්‍යන්තර ව්‍යාපාර පරිසරයේ මූලිකාංග අපි 6ක් කරා. ඒකෙන් එකක් තමයි සංවිධාන සංස්කෘතිය. ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක. ඒ සංවිධාන සංස්කෘතිය තුළ ඇති ශක්තියක් හා දුර්වලතාවයක් උදාහරණයක් බැගින් දක්වා පැහැදිලි කරනකොට මෙන්න මේ වගේ කරුණු පැහැදිලි කිරීමක් ඇති. දැන් මේක තමයි උදාහරණය. උදාහරණයෙන් පැහැදිලි කිරීම. තේරුණාද? මතකයිනේ සංවිධාන සංස්කෘතිය. මොකද්ද? හිමිකරුවන්ගේ ආගම් හා සැබැඳිව ඇතිවි. ව්‍යාපාරයේ සියලු දෙනා අතර බෙදා හදා ගනු ලබන නැත්නම් බෙදී යන සහ ව්‍යාපාරයේ මතු પરම්පරාවටද දායාද කරනු ලබන විශ්වාස ආකල්ප අගනාකම් ප්‍රතිමාන ආදී යහපත් චර්යා රටා නැත්නම් යහපත් හැසිරීම් රටා මාලාවක් තමයි සංවිධාන සංස්කෘතිය කියලා කියන්නේ. ඒ සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරිකයට ශක්තියක් වෙන හැටි. එකක් තමයි පක්ෂපාතී සේවකින් බිහිවීම. මේකෙන් දරුවනේ ව්‍යාපාරයේ කිසියම් සංවිධාන සංස්කෘතියක් නැත්නම් ව්‍යාපාරය තුළ කිසියම් කල්චර් එකක් තියෙනවා නම් ඒ කල්චර් එකට සේවකයෝ කැමති නම් ජාති ආගම් ભેදකින් තොරව ගැටලු මතුවෙන්නේ නැහැ. සේවකීන්ගෙන් පක්ෂපාතී බවක් ව්‍යාපාරයට පැහැදිලිව වෙනවා. තේරුණාද? දැන් සමහර සංවිධාන සංස්කෘතීන් තුළ තමන්ට තියෙන ආගමික නැඹුරුව නිසා වෙන්න පුළුවන්. ආගමික මතවාද හෝ ගැටුම් නිසා වෙන්න පුළුවන්. තමන් වෙනත් සේවකයන් සමග පවත්වන්නට අපේක්ෂිත මිත්‍රශීලී සම්බන්ධතාවල තියෙන ගැටුම නැත්නම් මිත්‍රශීලී සම්බන්ධතාව පවත්වා ගැනීමට ඇති නොහැකියාව නිසා වෙන්න පුළුවන්. සමහර සේවකයෝ මේ ආයතනයේ සංවිධාන සංස්කෘතියට කැමති වෙන්නේ නැහැ. ඒකත් එක්ක ගැටෙනවා. නමුත් ශක්තියක් වෙනවා ආයතනයේ සංවිධාන සංස්කෘතිය තමන්ගේ සිතැඟියාවන්ට එකඟයි. සිතැඟියාවන්ට මැච් වෙනවා, ගැලපෙනවා. තේරෙනවද? ඒ කියන්නේ තමන්ට සේවකින් සමග සහයෝගයෙන් වැඩ කරන්න, මිත්‍ර සබඳතා ඇති කරගන්න, තමන්ගේ ආගමට ගැටලුවක් නැතුව තමන්ගේ ආගම සිහිපත් කරගන්න, තමන්ගේ රාජකාරී නිදහසේ කරන්න, සංවිධාන සංස්කෘතියෙන් බාධා නැත්නම් සේවකයන්ට ගැටලුවක් නැහැ. අන්න එහෙනම් ඒ සේවකයෝ ඒ සංවිධාන සංස්කෘතිය තුල පක්ෂපාතී සේවකයන් වශයෙන් ව්‍යාපාරයට වැඩ කරනවා. හොඳ ශක්තියක් ඒක ව්‍යාපාරයට. ඊළඟට මනා සේවක සබඳතාව ගොඩනැගීම. සාමූහිකත්වයේ සංවිධාන සංස්කෘතිය සේවකයෝ හැමදෙනාටම පොදුවේ පිළිගන්න පුළුවන් නම් පවතින සංවිධාන සංස්කෘතිය සියලු සේවකයන්ට පොදුවේ පිළිගන්න පුළුවන් නම් ජාති ආගම් කුල ભેද වයස් ભેද ස්ත්‍රී පුරුෂ ભેද වලින් තොරව සංවිධාන සංස්කෘතිය පිළිගන්න පුළුවන් නම් එවැනි සංවිධාන සංස්කෘතියක් වටා සේවකයෝ එකට අත්වැල බැඳගෙන සාමූහිකව වැඩ කරන තත්ත්වයට පත් වෙනවා. අපිට අවශ්‍යත් ඒක තමයි. එක පවුලක දරුවෝ එක පවුලක සමාජිකයෝ වගේ වැඩ කරනවා නම් ආයතනයේට ඒක හරිම ශක්තියක් වෙනවා. ඊළඟට සමාජ අනන්‍යතාවයක් ඇතිවීම. දැන් සමහර ව්‍යාපාරවල සංවිධාන සංස්කෘතිය අනුව පොදුවේ සමාජය තුල බාහිර සමාජය තුල ඒ ව්‍යාපාර කෙරෙහි හොඳ ඉහළ
ප්‍රතිරූපාත්මක අනන්‍යතාවයක් ඇති වෙනවා. අනන්‍යතාවය ඒ කියන්නේ ව්‍යාපාරයටම ආවේනික යහපත් බවක්. ව්‍යාපාරයටම ආවේනික වූ යහපත් බවක් තමයි අනන්‍යතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ සංවිධාන සංස්කෘතියත් එක්ක සේවකයෝ, කළමනාකරුවෝ, හිමිකරුවෝ කියන ත්‍රිපාර්ශවයම අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ තුන්ගොල්ලොම මේ සංවිධාන සංස්කෘතියට අනුගත වෙමින් ඒ සංවිධාන සංස්කෘතිය තුළ මනා හික්මීමක් ඇතුව, මනා විනයක් ඇතුව, සංයමයෙන්, සහයෝගයෙන්, ඒ වගේම කාර්යක්ෂම ලෙස ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු දියත් කරනකොට හරිම ලස්සන ව්‍යාපාරයක් සමාජයේ දකිනවා. හරිම වැදගත් ව්‍යාපාරයක් සමාජයේ දකිනවා. ඒ ලස්සන, ඒ වැදගත්, ඒ විනයවත් ව්‍යාපාරයට සමාජයෙන් නොමද ආශිර්වාද ලැබෙනවා. සමාජය නොමද ගෞරවයට ලක් කරනවා. ඒක තමයි සමාජ අනන්‍යතාවයක් කියන්නේ. මොනතරම් ශක්තියක්ද? මොනතරම් ශක්තියක්ද? එවැනි සමාජ ගෞරවාධාරය ලැබෙන ව්‍යාපාරයට ඒ සමාජයේ අනිවාර්යෙන් පෙරහැරේ ගනුදෙනු කරන වශයෙන් එන එක කිසිම තරම් කරුණ නවත්තන්න බෑ. ලොකු ශක්තියක් ඒක. ඊළඟට සේවක හැසිරීම ආයතනයේ සංස්කෘතියට ගැලපීම. ආයතනයේ සංවිධාන සංස්කෘතියට අනුව සේවකයන් හැසිරෙනවා. ඒ පවතින සංවිධාන සංස්කෘතියට අබමල් රේණුක තරම්වත් හානියක් නොවන ආකාරයෙන් ඒ සංස්කෘතියට අනුගතව සේවකයන්ගේ සෑම ක්‍රියාවක්ම ක්‍රියාත්මක කරනවා නම්, සේවකයන්ගේ සමස්ත පොදු චර්යාව සක්‍රිය කරනවා නම් මොනතරම් ශක්තියක්ද? ගැටුම් නැහැ, මතවාද නැහැ. ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය ස්මූත්ලි සුමටව ක්‍රියාත්මක කරලා ඉලක්ක වෙත ව්‍යාපාරයට පහසුවෙන් ගමන් කිරීම හැකියාව ලැබෙනවා. පැහැදිලිනේ? ඔය වගේ ශක්තියින් එකක් ලියුම ඇති ලකුණු භාගයක් ලැබෙන එකකට. ඊළඟට සංවිධාන සංස්කෘතිය දුර්වලතාව වශයෙන්ුත් අපිට පෙන්눔 කරන්න පුළුවන්. ශක්තියින් වගේ ඍණ පැත්ත. මේ සාධකවල අනිත් පැත්ත විරුද්ධ පැත්තනේ. සේව්‍ය සේවක මත ගැටුම් ඇතිවීම. පවතින සංවිධාන සංස්කෘතිය තුල පොදුවේ හැමෝටම පිළිගන්න බැරි නිසා සේව්‍ය සේවක අතර, කියන හිමිකරුවන් සේවකයන් අතර විවිධ මතවාද යන්න පුළුවන්. අපිට මේ විදිහට වැඩ කරන්න බෑ. අපිට මේ විදිහට අනිත් පැත්ත එක්ක කතා නොකර සුහුදකලා ඉන්න බෑ. ඔහොම ගැටුම් ඇති වෙන්න පුළුවන්. සංවිධාන සංස්කෘතිය ව්‍යාකූල නම් එතකොට මොකද වෙන්නේ? ඒක දුර්වලතාවයක්. ඒතර සේවක පක්ෂපාතීත්වය නැති වෙනවා, කැපවීම අඩු වෙනවා, සේවකයන් වැඩට පැමිණීම අඩු වෙනවා. තේරෙනවද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඊළඟ උපසංස්කෘතීන් බිහිවීමට ඉඩ තිබීම. කිසියම් ආයතනයක සංවිධාන සංස්කෘතිය හැමෝටම පිළිගත හැකි මට්ටමේ ශක්තිමත් සංස්කෘතියක් නොවේ නම් මොකද වෙන්නේ? එක් සේවක කණ්ඩායම් අතර උපසංස්කෘතිය නැති වෙනවා. බෞද්ධ අය නම් බෞද්ධ චර්යා ධර්ම වලට අනුගතව වෙනම සංස්කෘතියක් එක්ක ඒගොල්ලෝ වැඩ කරනවා. කතෝලික අය ඒගොල්ලන්ගේ කතෝලික ආගමික සාරධර්ම මත පදනම් වූ සංස්කෘතියක් හදාගෙන ඒකට අනුගතව වැඩ කරනවා. මොකද ඒකත් ගැටුම්. ඒතර අර පොදුවේ අර එක පවුලක සමාජික වශයෙන් සාමූහිකව වැඩ කරනවා කියන එක නැති වෙලා යනවා. ඒක ගැටුමක් එතකොට. දුර්වලතාවය. පැහැදිලිනේ? ඊළඟ සංස්කෘතික නොගැලපීම් නිසා සේවක කාර්ය සාධනයේ විවිධත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පවතින සංස්කෘතිය සේවකයන්ට පිළිගන්න බෑ. ගැලපෙන්නේ නැහැ. එහෙම ඒ සංස්කෘතික නොගැලපීම් තියෙනවා නම් සේවකව වැඩ කරන්න ඉතාම මන්දගාමීව, සැකසංක ඇතුව, ලොකු කාර්ය සාධනයක් නැත්නම් වර්ක් පර්ෆෝමන්ස් එකක් අපිට ලබන්න බැරි වෙනවා. ඒක දුර්වලතාවයක්. ඊළඟට පුද්ගල සිතීම් හා ඇසිරීම් සංස්කෘතික රාමුවකට කොටු වීම. මෙහෙමත් ගැටලුවක් වෙනවා හැබැයි. සංවිධානයකට හොඳ සංස්කෘතියක්, කල්චර් එකක් නැත්නම් යහපත් හැසිරීම් රටාවක් නේ කටිකටියන්කොත් අර විශ්වාස, ආකල්ප, ප්‍රතිමාන වැනි සාධක වලින් පරිපූර්ණ වූ යහපත් හැසිරීම් රටාවක්නේ දරුවනේ මේ සංස්කෘතිය කියන්නේ. ඒ සංස්කෘතික ඒ පවතින සංස්කෘතිය ෆ්‍රේම් එකක් රාමුවක් කරගෙන ඒ රාමුවට අපේ සිතීම්, අපේ හැඟීම්, අපේ හැසිරීම්, අපේ හැකියාවන් සීමා වෙන්න පුළුවන්. දැන් සමහරට අපිට යම් කිසි දෙයක් හිතාමතාම අපිට කරන්න ඕනේ. හැබැයි අපි හිතන දේ කරන්න බෑ. ඒක සංවිධාන සංස්කෘතියට පටහැනි කියලා අපි හිතනවා. තේරුණාද? අන්න මොකද මේක ගැටලුවක්. දැන් සමහර අපිට අපේ හැකියාව වලින් උපරිම ප්‍රයෝජන දෙන්න පුළුවන් වැඩක් කරන්න පුළුවන්.
ඉතින් අපිට සමහරට ආයතනයේ සේවකත්වයක කෑ ගහ වැඩ කරොත් එහෙම මොකද වෙන්නේ? කෑ ගහලා ගෝසාවක් දාගෙන වැඩ කරොත් තේරෙනවද? අපිට ලොකු ඵලදායකත්වයක් දෙන්න පුළුවන්. නමුත් එහෙම කෑ ගහලා වැඩ කරන එකේ සංවිධාන සංස්කෘතියට පටහැනි. එහෙනම් අපි යන්නේ සංවිධාන සංස්කෘතිය අනුව ඉතා නිෂ්කලංකව, නිශ්ශබ්දව අපට පැවරු රාජකාරිය නිසල්මනය කරනවා. ඒ කිරීම තුළ අපට අපේ නියම වේගය, කාර්යසාධනයේ ප්‍රමාණය, වේගය අපට දෙන්න බැරි වෙනවා. අන්න ඒ වගේ සංවිධාන සංස්කෘතියක රාමුවකට අපේ සේවකයින්ගේ හැඟීම්, ක්‍රියාකාරකම්, හැසිරීම් සීමා වීමත් එක්තරා විදියකට අපට අවාසියක් වෙන දුර්වලතාවයක් වෙනවා. නියම ඵල ලබන්න බැරි වෙනවා. ඔය වගේ දුර්වලතා තියෙන. ඒ වගේ දුර්වලතා ඕනෑම එකකට ලකුණු භාගයක් ලබා දීලා තියෙන භාගයට. පැහැදිලිනේ? දැන් මේ උදාහරණේ බැගින් නිසා උදාහරණ මම නැවත කියන උදාහරණ දක්වලා පැහැදිලි කරන්න කිව්වනම් අනිවාර්යයෙන්ම කරුණු දෙක ගන්න ලියන්න. මෙතනට මේ දුර්වලතාවලට දෙකක්, ශක්තින දෙකක් ලියන්න ඕනේ. තේරෙනවනේ? ඊළඟ ප්‍රශ්නයට අපි යමු. මම 7 වෙනි ප්‍රශ්න වශයෙන් තෝරගත්තෙත් 2016 විභාග ප්‍රශ්න පත්‍රයේම යොමු වෙච්ච පළවෙනි එකකට අදාළව යොමු වෙච්ච විභාග ගැටලුව. ඒ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 වශයෙන් තමයි ඒක ආවේ. 2016 දී පහත දක්වා ඇති සාර්ව පරිසර සාධක අතර පවතින අන්තර් සම්බන්ධතාව එක උදාහරණයක් බැගින් දක්වමින් කෙටියෙන් පැහැදිලි කරන්න. පහත දක්වා ඇති සාර්ව පරිසර සාධක අතර එහෙම පරිසර දෙකක් දීලා තියෙනවා. යුගල දෙකක් දීලා තියෙනවා. සාර්ව පරිසර සාධක අතර පවතින සම්බන්ධතාවය එක් උදාහරණයක් බැගින් දක්වමින් කෙටියෙන් පැහැදිලි කරන්න. මේකෙත් ප්‍රශ්න කොටස් දෙකක් පේනවනේ. එතකොට මොකද්ද? මේ සාර්ව පරිසර යුගල දෙකේ සංකල්ප දෙකේ සම්බන්ධතාවය අපට ගේන්න කියන උදාහරණයක් බැගින් දෙමින්. ඒ කියන්නේ උදාහරණයක් බැගින් දක්වමින් කෙටියෙන් පැහැදිලි කරන්න. හරි වැදගත් මේක. උදාහරණයක් බැගින් දක්වමින් කෙටියෙන් පැහැදිලි කරනකොට මේකේ තියෙන අපට කරුණු දෙකක් මිශ්‍ර වෙලා. ඒ කාරණා දෙකේ මිශ්‍රිත බවත් අපට දැනෙන්න ඕනේ සාර්ථක උත්තරයක් අපේ අතින් ලියවෙන්න. තේරුණානේ? උදාහරණයක්කින් තමයි පැහැදිලි කරන්න ඕනේ. උදාහරණ දක්වමින් ඒක කෙටියෙන් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ පැහැදිලි කිරීම උදාහරණ දෙකක් නෙවෙයි. උදාහරණය පැහැදිලි කිරීමක් වෙන්න ඕනේ. දැන් පැහැදිලි කිරීම තුළ උදාහරණයක් මතුවෙන්න ඕනේ. පැහැදිලිනේ right. පළවෙනි එක යන්න තමයි ස්වාභාවික පරිසරය හා සමාජීය හා සංස්කෘතික පරිසරය. සාර්ව පරිසර ඒකකේ උප පරිසර දෙකක්. හරිනේ? ස්වාභාවික පරිසරය කියන එක මතකයිනේ. ස්වභාවික සම්පත් උරුමේ, දේශගුණික තත්ත්වයේ, භූ විෂමතාවේ, ජල වහනේ, පරිසරයේ ආරක්ෂා වීම, පරිසර දූෂණය, මේ වගේ සාධක සමූහයක්නේ ස්වභාවික පරිසරය කියන්නේ. සමාජීය සංස්කෘතික පරිසරය රටක විවිධ සමාජ බලවේග හා ඒ සමාජ බලවේග විසින් අත්දකින යහපත් හැසිරීම් රටාවන් නැත්නම් ආගම් මහ බැඳුණු යහපත් හැසිරීම් රටාවන් තමයි සංස්කෘතිය කියලා කියන්නේ. මේ දෙකේ තියෙන සම්බන්ධය, අන්තර් සම්බන්ධය මොකද්ද? යහපත් සමාජ සංස්කෘතියක් පවතින විට එමගින් ස්වාභාවික සම්පත් විනාශ නොකර ඒවා සුරැකෙන පරිදි කටයුතු කිරීමට මානව වර්ගයා නැඹුරු වීමෙන් ස්වභාවික පරිසර ආරක්ෂා වේ. ඕකේ දෙපැත්තම තියෙන දරුවනේ. මේ පැත්තෙනුත් සම්බන්ධ කියන්න පුළුවන් අපිට. මේ පැත්තෙනුත් කියන්න පුළුවන්. ඒකත් තේරුම් මොකද? අනේ අන්තර් සම්බන්ධතාවය. තේරුණානේ? මේ අපි මේ විභාග පාලක පරීක්ෂකවරයා අපේක්ෂිත උත්තර නෙමෙයි. යහපත් සමාජ සංස්කෘතියක්. රටක සමාජ සංස්කෘතිය යහපත් නම් රටට වැඩදායි, රටට හානිකර නොවන, රටේ ගෞරවයට, රටේ ප්‍රතිරූපයට, කීර්තිනාමයට හානියක් නොවන, ලෝකයේ තුල පිළිගැනීමට බඳුන් වන හොඳ සංස්කෘතියක් තියෙනවා නම් එමගින් ස්වභාවික සම්පත් විනාශ නොකර ඒවා ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට ඒ රටේ පුරවැසියා, ඒ රටේ මානව වර්ගයා නැඹුරු වෙනවා අනිවාර්යයෙන්. නැඹුරුවක් වෙනවා. ඒ නැඹුරුව තුලින් මොකද වෙන්නේ? ස්වභාවික පරිසරය ආරක්ෂා වෙනවා. අන්න සම්බන්ධය. මේක පෙන්නේ මේ අතට. මෙන්න මේ පළවෙනි මම එක කියලා නම් කරන්නේ මේ විදිහට. තේරෙනවද? යහපත් සමාජ සංස්කෘතියක් තියෙනවා. ඒ යහපත් සමාජ සංස්කෘතික පරිසරයේ තුල ජීවත් වන සමාජයක් නම් තියෙන ඒ සමාජය අවිවාදයෙන්ම ස්වභාවික සම්පත් විනාශ නොකර ස්වභාවික සම්පත් පරිහරණයට ගැනීමට නැඹුරුවක් දක්වනවාමයි. අන්න ඒක තමයි. එහෙනම් ඒකේ මොකද්ද වෙන්නේ?
ඒ සංස්කෘතිය හොඳ නිසා ස්වභාවික පරිසර ආරක්ෂා වෙනවා. අනික් අතට දෙක කියලා මම මෙතන නම් කරන්නම්කෝ. මෙහෙම කියන්න පුළුවන්. ස්වාභාවික පරිසරය නිසා සමාජ සංස්කෘතිය ආරක්ෂා වෙන්න බැරිද? එහෙමත් පුළුවන්. අන්තර් සම්බන්ධ කියන්නේ ඒකයි. දෙපැත්තම ලියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. මේක පැත්ත ලියුම ඇති. මම කියන්නේ දෙපැත්තම නෝ ලියන්න පුළුවන්. සමහර අවුරුදු වල දෙපැත්තම අහනවා. ඒතකොට දෙපැත්තම ලියවෙන්න ඕනේ. දැන් මේක එක පැත්තක් ඇති. දැන් මේ උත්තරය ඇති. මම වෙන අනික් පැත්ත. අනික් පැත්ත. මොකද්ද? රටක හොඳ ස්වාභාවික පරිසරයක් තියෙනවා නම් රටක හොඳ ස්වාභාවික පරිසරයක් තියෙනවා නම් ඒ ස්වාභාවික පරිසරය හේතු වෙනවා මිනිසාට ශික්ෂණයක් ඇති කරලා මිනිසාට සංයමය කියන එක ඇති කරලා ස්වයං ශික්ෂණයක් තුළින් ස්වයං සංයමයක් තුළින් වඩා හොඳ සමාජ බල තත්ත්වයක් වඩා හොඳ සංස්කෘතික තත්ත්වයක් උදා කරන්න. දැන් ස්වාභාවික පරිසරයේ හරිම කලබලකාරී නම් නිතරම රටේ දේශගුණික විපර්යාස වෙනවා. අද රැට සුලිසුලක් හෙට ගම් වතුර අනිද්ද දවසේම වහිනවා. ඊට පස්සේ ඊළඟ සතියක් විතර ගිනි කාස්ට් පායනවා. තේරුණාද? ඒ වගේම ගස් කොළන් නිතර කඩාගෙන වැටෙනවා. එහෙම නැත්නම් ගස් කොළන් වල අපට ගස් කොළන් තියෙන පළ ලැබෙන්නේ නැහැ. පොල් තියෙන පොල් ගස් තියෙන පොල් නැහැ. අඹ ගස් තියෙන අඹ එන්නේ නැහැ. ඒ කියන්නේ නිතරම ස්වභාවික පරිසර අපිට නිකන් මාරෙක් වගේ අපිට යකෙක් වගේ පේන. හරිම කුරිරුයි. එහෙම වුණොත් එරට පුරවැසියන්ගේ මානසිකත්වයක් ව්‍යාකූල වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නිතරම කලකිරීමෙන් ඉන්නේ. සමහරට තමන්ගේ දේශයට ද්වේෂ කරනවා. දේශයට ද්වේෂ කරන සමාජ පරපුරක් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද වෙන්නේ? ඒගොල්ලෝ එහෙම කරද්දී යහපත් හැසිරීම රටාවක් පෙන්눔 කරන්නේ. යහපත් සමාජ ඒකක වශයෙන් ගොඩනගන්නේ. මොකද එනං ස්වභාවික පරිසරයේ තමන්ට කුරිරුණා එහි ප්‍රතිඵලයේ යහපත් සමාජය සංස්කෘතික පරිසරය බිහි වෙන්නේ නැහැ. ආන්න අනිත් පැත්ත. පැහැදිලි නේද? ඒක තමයි අන්තර් සම්බන්ධය. ඒ පැති දෙකම ලියන්නකෝ ලියන්න ඕන නිසා මේක පැහැදිලි කරේ නැත්නම් එක පැත්තක් ඇති. දැන් මේකට මම ලස්සන උදාහරණයක් කියන්න. මම එක්තරා සමාජ මාධ්‍ය ජාලයක දැක්කා. ඒක බයි chance දැක්කේ ජපානයේ තිරිඟු යායක්. තිරිඟු වත්තක් මැදින් පොදු පාරක් තියෙනවා. පොදු මාර්ගයක් තියෙනවා. තිරිඟු වත්ත බෙදලා තියෙන මාර්ගය. එතකොට ඒ පාරේ පෙඩෙස්ට්‍රියන් රෝඩ් කියලා කියන්නේ මගින් ගමන් කරන කොටස පෙව්මන්ට් එක. ඒ පෙව්මන්ට් එකේ යනවා මේ මමට තේරෙන විදිහට එක්ක පාසල් ශිෂ්‍යාවක් නැත්නම් විශ්වවිද්‍යාල කොහමද ශිෂ්‍යාවක් අධ්‍යාපන ශිෂ්‍යාවක්. යනකොට ඒ කම්බියටක් ගහලා තියෙනවා. ඒ කම්බියටෙන් තිරිඟු ගහක් එළියට ඇවිල්ලා නැමිලා තියෙනවා. මේ පාසල් ශිෂ්‍යාවගේ කකුල මේක ගැටෙනවා. ඇය යන්න ගිහලා ආපසු බලනවා. හොඳට පැසුණු තිරුම් කරල් තියෙන හොඳ ගහක්. ඇයගේ කොණ්ඩ දෙකක් ගැට ගහලා තියෙන රිබන් දෙකකින්. ඇය කරන්නේ පොත් බෑග් එක පැත්තකින් තියලා එක රිබන් එකක් අරගෙන බොහොම පරිස්සමෙන් අර තිරිඟු ගහ කෙලින් කරලා අර මව් ගහට තියලා ගැට ගහනවා. ගැට ගහලා ඇය ඉතුරු රිබන් එකෙන් කොණ්ඩ දෙක එකතු කරලා ගැට ගහගෙන පාසල් වල විශ්වවිද්‍යාල ගමන ආරම්භ කරනවා. බලන්න කොච්චර ලස්සන කොච්චර සුන්දර අත්දැකීමක්ද කියලා තේරුණාද? ඒ මොකද ඇයට එරට ඇය ජීවත් වෙන්නේ යහපත් සමාජ ඒකක සමග යහපත් සංස්කෘතික පරිසරයක් තුල. ඒ නිසා ඇය නැඹුරු වෙනවා තමන්ගේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන්න. එහෙම සංස්කෘතියක් නොතිබුණා නම් මොකද වෙන්නේ? සමහරවල් පැසුණු තිරිඟු කරලා ඇය කඩා ගන්නවා. ඕක සමහරට එයා මේ හපනවා. එහෙම නැත්නම් කඩලා විසි කරලා දානවා. එහෙම නෙවෙයි. අන්න ඒ වගේ සංස්කෘතිය නිසා ස්වභාවික පරිසරය රැකෙනවා. ස්වභාවික පරිසරය නිසා යහපත් සංස්කෘතියක් නිර්මාණය වෙනවා කියන එක තමයි මේකේ අන්තර් සම්බන්ධතාවය. ලකුණු දෙකක්ම දීලා තියෙනවා එකට. ලොකු ප්‍රශ්නයක් මේක ලකුණු දෙකක්ම දීලා තියෙනවා. ඊළඟට දේශපාලන පරිසරය හා ආර්ථික පරිසරය. දේශපාලන පරිසරය හා ආර්ථික පරිසරය. මේකත් අර වගේමයි. දේශපාලන පරිසරය යටතේ හිතකර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම මගින් ක්‍රියාවට නැංවීම තුලින් ආර්ථික පරිසරය ශක්තිමත් වෙනවා කියන අදහස ලියාගත්තා නම් ඇති. මේකත් අර වගේමයි. තේරුණාද? දැන් මේකත් අර වගේම කියන්න පුළුවන් අපිට. මේ වගේ කියන්නත් පුළුවන්. මේ වගේ කියන්නත් පුළුවන්. තේරුණාද? දේශපාලන පරිසරය තුලින් හොඳ ආර්ථික පරිසරයක් ගොඩනගෙනවා කියන අදහස. නැත්නම් හොඳ ආර්ථික පරිසරයක් පවතින කල හොඳ දේශපාලන පරිසරයක් නිර්මාණය වෙන බව. කියන මත දෙකම හරි අන්තර් සම්බන්ධතාවයක්. දැන් තේරෙනවද? ඒක පැහැදිලි නේද?
දැන් මේ කියන්නේ දේශපාලන පරිසරය යහපත් නම් ඒ කියන්නේ හොඳ ආචාර ධර්ම තියෙන හොඳ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන දේශපාලන පරිසරයක් තියෙනවා නම් එවැනි දේශපාලන පරිසරයක් සහිත ආණ්ඩුවකින් හිතකර ආර්ථික ප්‍රතිපත්ති තමයි එළියට එන්නේ. රටට වැඩදායි. රටේ සංවර්ධනයට හේතු වන ආකාර හිතකර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන. එහෙම ක්‍රියාවට නැංවීම තුලින් මොකද වෙන්නේ? අන්න ශක්තිමත් ආර්ථික පරිසරයක් බිහි වෙනවා. කොහොමද බිහි වෙන්නේ? එවැනි හිතකර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කල ව්‍යාපාරිකයෝ විශේෂම විභව ව්‍යාපාරිකෝ වැඩියෙන් තමන් සතු ධනය ව්‍යාපාර වෙත ආයෝජනය කරන්න පෙළඹෙනවා. තමන් සතු ව්‍යාපාර පුළුල් කරන්න පෙළඹෙනවා. නවීකරණය කරමින් තමන්ගේ දේශයට සීමා කළ වෙළඳපොළ ගෝලීය වෙළඳපොළක් දක්වා පුළුල් කරගන්න වෙහෙසෙනවා. මොකද වෙන්නේ? ආර්ථිකයේ ජාතික නිෂ්පාදනයේ මූර්ත වශයෙන් වැඩි වෙනවා. රැකියා නියුක්ති ඉහළ යනවා. මිනිස්සු වැඩියෙන් පරිභෝජනය කරනවා. ජීවන තත්ත්වය ඉහළ යනවා. ආර්ථික පරිසරය ශක්තිමත් වෙනවා. ඕකම අනිත් පැත්තට කිත හැකිනේ. රටක යහපත් ආර්ථික මම දෙවෙනි කියන විදිය රටක යහපත් ආර්ථික පරිසරයක් තියෙනවා නම් රටක යහපත් ආර්ථික පරිසරයක් තියෙනවා නම් පවතින ප්‍රබල දේශපාලන පක්ෂ වලින් ගොඩනැගුණු ආණ්ඩුව කැමති නැහැ මේ ආර්ථික පරිසරය විනාශ කරන්න. නිකන් සරලව හිතන්න අද ලංකාවේ තියෙන ආර්ථික ඉතාම දියුණු මට්ටමක කැනඩාව ඇමරිකාව ජර්මනිය වගේ දියුණු ආර්ථිකයක් නම් අපි තුමු හෙට මැතිවරණයක් තියලා ඔබලා බලයට පත් වෙනවා කියලා හිතන්නකෝ කිසියම් දේශපාලන පක්ෂයකින් ඔබ තමයි හෙට ආණ්ඩුව බාරගන්නේ ආණ්ඩුවේ පාලක පක්ෂයෙන් ඔබයි ඔබ කැමතිද ඔබ ආණ්ඩුව පටන් ගනිද්දී ලංකාවේ පැවති ශක්තිමත් ආර්ථිකය අවුරුද්දකින් දෙකකින් නැත්නම් ඔබේ කාලය තුල විනාශ වෙන දකින්න ඇත්තරම කැමති නෑ. එහෙම වුණොත් ඔබට අනිවාර්යයෙන්ම ඡන්ද නොමැතිව තමයි ඊළඟ ප්‍රතිවර්ය පරාදය වෙලා යන්න වෙන්නේ. ඒ නිසා ඔබ මේ ශක්තිමත් ආර්ථික පරිසරයක් තියෙන නිසා ඒ රැක ගැනීම පිණිස ඔබ දේශපාලන පරිසරය දේශපාලන ප්‍රවාහය පාවිච්චි කරනවා ධනාත්මකව. ඒ කියන්නේ නිරන්තරයෙන්ම මේ ආර්ථික පරිසරය එක්ක මේ මට්ටමින් ආරක්ෂා කර පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් මීට වඩා ඉහළ තත්ත්වයකට ගෙන යන්න පුළුවන් වන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති හදන්න දේශපාලන පරිසරේ වැඩගසා ගන්නවා. දැක්කද? ඒකත් හරි. එහෙනම් ඒ වගේ එක්කෝ මේ නිසා මේක නැත්නම් දේශපාලන පරිසරයෙන් ආර්ථික පරිසරයෙන් දේශපාලන පරිසරය කියන එක ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර ඒකටත් ලකුණු දෙකක් ලැබුණා. මොකද මේක අන්තර් සම්බන්ධතාවය ගැන ටිකක් විශ්ලේෂණාත්මක ප්‍රශ්නයක් නිසා. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. 8 වෙනි ප්‍රශ්නේ මම තෝරගත්තේ 2017 විභාග ප්‍රශ්නයට යොමු වෙච්ච ව්‍යුහගත ප්‍රශ්න. 2017 විභාගය තුලින් ලබාගත් ප්‍රශ්න. ඒකෙත් 2017 විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ රෝමි ලක්කායකේ අයන්න. ඇහුවා ව්‍යාපාරයක අරමුණු 4ක් ලැයිස්තුගත කරන්න. අරමුණු 4ක් ලැයිස්තුගත කරන්න. මේ අරමුණු ලැයිස්තුගත කරන බය වෙන්න එපා. හරි. ලැයිස්තුගත කරන්න කිව්ව මේක නම් කරන්න කිව්වත් හරි. නම් කරන්න. එහෙම නැත්නම් සඳහන් කරන්න. ඒ ඔක්කොම එකයි. එකම ආකාරයේ ප්‍රශ්න. තේරෙනවද? ලැයිස්තුගත කරන්න, එක නම් කරන්න, සඳහන් කරන්න. මේකෙත් විස්තර කරන්නේ නැහැ. පැහැදිලි කිරීම නැහැ. පොයින්ට් එක විතරයි දෙන්න තියෙන්නේ. අපි ව්‍යාපාර අරමුණු කීපයක්ම කතා කරානේ. 10ක් 12ක් විතර අපිට කතා කරන්න පුළුවන් නේ. එකක් තමයි වෙළඳපොළ තුල රැඳී සිටීම. ඕනම ව්‍යාපාරිකයෙක්ගේ පොදු අරමුණක් වෙනවා, පොදු ඉලක්කයක් වෙනවා වෙළඳපොළේ රැඳී සිටින්න. කිසිදු ව්‍යාපාරිකයෙක් කැමති වෙන්නේ නැහැ වෙළඳපොළට ඇවිල්ලා දින කීපයකින් සති හෝ මාස කීපයකින් ව්‍යාපාර ලෝකයෙන් සමු ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කැමති දීර්ඝ කාලයක් වෙළඳපොළේ රැඳී සිටින්න. තරංකරුවන් සමග ගැටෙමින් ප්‍රමාණවත් ලාභයක් ලැබමින් තේරෙනවද? ප්‍රමාණවත් ලාභයක් ලැබමින් වියදම් ආවරණය කරගනිමින් කීර්තිනාමයක් ලැබමින් රැඳෙන්න කැමති. ඕක කාට පුදු දෙයක්. දෙවෙනි එක තමයි විකුණුම් උපරිම කිරීම. වෙළඳපොළේ රැඳෙනවා වගේම කිසිදු ව්‍යාපාරිකයෙක් කැමති වෙන්නේ නැහැ විකුණුම් අඩු කරගන්න. විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න බලනවා. ඒ කියන්නේ වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් අලෙවි කරගන්න උත්සාහ කරනවා. ඒක කාටත් පොදුයි. තුන්වෙනි එක තමයි ලාභ උපරිම කිරීම. සමහර ළමයි මම උගන්වද්දී මමත් එක්ක පෞද්ගලිකව ඉල්ල වාද කරනවා මේ විකුණුම් උපරිම කිරීම ලාභ උපරිම කිරීම දෙකම එකයි නේද සර් කියලා. මොකද කියන්නේ ඕගොල්ලෝ? දෙකක්ද? පැහැදිලිවම දෙකක්. එකක් නෙවෙයිනේ. දැන් අපි සමහර විට අපි විකුණුම් උපරිම කරනවා.
විකුණුම් උපරිම කරන්නේ විකුණුම් වැඩි කරගන්නේ ප්‍රවර්ධනයට විශාල මුදලක් වැය කරලා. ප්‍රචාරණ කටයුතු වල විශාල මුදලක් වැය කරනවා. අපි තුමු විකුණුම් අපි ආදායම ලබනවා මිලියන 500ක්. මිලියන 500ක්. කෝටි 5ක්. හරිද? නමුත් අපි ප්‍රචාරණයට වියදම් කළා මිලියන 300ක්. ඇත්තටම සුද්ධ විකුණුම් ආදායම කීයද? මිලියන 200යි. මිලියන 200යි. ඒ කියන්නේ ලාභය නැත්නම් ලාභය මිලියන 200යි එතකොට. තේරෙනවද? නමුත් අපි විකුණුම් ආදායම මිලියන 500යි. ප්‍රචාරණය මිලියන 100කට දාගත්තොත් අන්න හොඳයි. ලාභය මිලියන 400යි. ඒකයි මේ කියන්නේ. සමහරට විකුණුම් වැඩි වූ පළියට ලාභය වැඩි වෙන අපි විකුණුම් වැඩි කරන ගමන්ම ලාභයත් අපි වැඩි කරගන්න. ලාභයත් උපරිම සීමාව කරන්න. නැත්නම් මැක්සිමම් පොයින්ට් එක දක්වා ගෙන යන්න සෑම ව්‍යාපාරිකයෙකුම උනන්දු වෙනවා ඇති. ඊළඟට වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. ඕනම ව්‍යාපාරිකයෙක්ගේ වෙළඳපොළ කියන්නේ ගනුදෙනුකරු සංඛ්‍යාව. මොකද්ද වෙළඳපොළ කියන්නේ? ගනුදෙනුකරුවන් සංඛ්‍යාව. සෑම ව්‍යාපාරිකයෙක්ම Tamanට හිමි ගනුදෙනුකරු සංඛ්‍යාව නැමැති වෙළඳපොළ කොටස වැඩි කරගන්න කැමති දකමැති දරුවනේ කැමති. ඒක හැමෝටම පොදුයි. එහෙනම් ඒකත් අරමුණක්. අපිට විකුණුම් අඩු වුණත් කමක් නැහැ. අපි කැමති වැඩි ගනුදෙනුකරුන් සංඛ්‍යාවකට භාණ්ඩාසේවල විකරන්න. පොදු අරමුණක්. ඊළඟට ව්‍යාපාර ප්‍රතිරූපය හා කීර්තිනාමය වර්ධනය කර ගැනීම. තේරුණාද? සෑම ව්‍යාපාරයකටම පුළුවන් සමාජය තුළින් ඉහළ ප්‍රතිරූප ඉහළ ප්‍රතිරූප ඇති කරගන්න. දැන් සමාජයේ වැඩි දෙනා ව්‍යාපාරය ගැන කතා වෙන. ඒක නම් නියම ව්‍යාපාරය. කවදාකත් ඒගොල්ලෝ බාල භාණ්ඩ විකුණන්නේ නැහැ. ඒගොල්ලෝ නම කැත කරගන්නේ. ඒගොල්ලෝ ගනුදෙනු කර නොමග යවන්නේ. ඒගොල්ලෝ කවදාකත් මේ කූට ලෙස වෙළඳ පොලේ හිඟ ඇති කරලා බ්ලැක් මාකට් ප්‍රයිසස් වලට විකුණන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රයිස් ඉස් ප්‍රයිස් නියම වලට අලෙවි කරන්නේ. බොරු කරන්නේ. මොනවද මේ? ප්‍රතිරූප තේරෙනවද? ඒත් එක්ක මෙහෙනම් ඒ ගැන තව තවත් කතා බහට ලක් වෙනවා. ඒ ව්‍යාපාර නාමය ඒ ව්‍යාපාරවල භාණ්ඩවල සන්නම් නාමය පවා අපේ මනසේ රැඳෙනවා. මනසේ කිදා වහින තැන්පත් වෙලා. ඒකේ මොකද වෙන්නේ? කීර්තිනාමයක් ඇති වෙනවා. එහෙනම් එවැනි ව්‍යාපාරයට ඉහළ ප්‍රතිරූපයක් කීර්තිනාමයක් වැඩි කරගන්න සෑම කෙනෙක්ගේම මූලික ඉලක්කයක් වෙනවා ඇති. ඊළඟට කොටස් වල අගය වර්ධනය කිරීම. අපි කතා කරන ව්‍යාපාර කටයුත්තක පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධානයේ සීමිත සමාගමක් නම් ඒ සමාගමේ තියෙන දරුවනේ කොටස් ප්‍රාග්ධනයන්නේ. ප්‍රාග්ධනයේ ඉතා කුඩා එකකට බෙදලා ප්‍රාග්ධනයේ පවත්වාගෙන යන්නේ. ඒ කොටස් වල අගයක් තියෙනවනේ. රුපියල් 10 කොටස සමහර අපි රුපියල් 15ක් දීලා මිලදී ගන්නවා. මම මේක 20කට විකුණනවා. තව කෙනෙක් 30කට විකුණනවා වගේ. අන්නේ කොටස් වල අගය වර්ධනය කරගන්න වර්ධනය වෙනවට ව්‍යාපාර කැමති. ඒ තමන්ගේ කොටස් වල වෙළඳපොළ අගය මේ අගය කියන්නේ වෙළඳපොළ අගය වැඩි කරගන්න හැමෝම අපේක්ෂා කරනවා. හැමෝගේම අරමුණක් වෙනවා. මොකද හේතුව සමාගමක කොටස් වල අගය වෙළඳපොළ අගය ඉහළ යනකොට විශේෂයෙන්ම විභව ආයෝජකයෝ ඒ කියන්නේ සමාගම් වල මුදල් ආයෝජනය කරන අපේක්ෂාවෙන් ඉන්න විභව ආයෝජකයෝ ගෙනෙත ගැටෙනවා. මොකද විභව ආයෝජකයෝ මේ සමාගම් වල කොටස් වල අගය දිහා බලන් ඉන්නවා. හරිද? මේ අගය එන්නම ක්‍රමානුකූලව ඉහළට යනවා නම් මේ සමාගමේ අනාගත ශක්්‍යතාවය හොඳයි. මේක ශක්තිමත් ව්‍යාපාරයක් කියලා පොදු සමාජ පිළිගැනීමක් සමාජ මතවාදයක් ඇති වෙනවා. එවන් මතවාදයක් තුල ගනුදෙනුකරු ආකර්ෂණය කරගන්න, සේවකයෝ ඉක්මනින් ආකර්ෂණය කරගන්න, ඒ වගේම නවක ආයෝජකයෝ ගෙන්වා ගන්න, සැපයුම් කරු පහසුවෙන් ලබා ගන්න, හොඳ කළමනාකරු සම්බන්ධ කරගන්න අවස්ථා උදා කරනවා. ඒ නිසා කොටස් වල අගය වර්ධනය කරගන්න සෑම ව්‍යාපාරයකම උත්සුක වෙනවා. මොකද අගය වර්ධනය කර ගැනීම තුළ ව්‍යාපාරයට ඊටාම පහසු ආකර්ෂණීය සුරක්ෂිත බවක් නිර්මාණය වෙනවා. ඔන්න වගේ පොදු අරමුණු තියෙන මේ අරමුණු හතරකට ලකුණු භාගයේ බැගින් ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්න අපි යමු. ඒ තමයි 9 වෙනි ප්‍රශ්න වශයෙන් මම තෝරගත්තේ 2017 විභාග ප්‍රශ්න පත්‍රයටම යොමු වෙච්ච ප්‍රශ්නයක්. 2017 විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක අයන්න. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක අයන්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නේ. පාරිභෝගික භාණ්ඩ වර්ගීකරණයට අනුව ලීබඩු හා ශබ්දමාලාව ග්ලොසරි එක යන භාණ්ඩ අයත් වන වර්ගීකරණය වෙන වෙනම දක්වන්න. දැන් පාරිභෝගික භාණ්ඩ වර්ගීකරණයක් අපි කරන්නේ පළවෙනි පාඩමේදී ව්‍යාපාර පදනමේදී. ඒ වර්ගීකරණය අනුව ලීබඩු ෆර්නිචර්ස් and ශබ්දමාලාව ග්ලොසරි නැත්නම් ඩික්ෂනරි
යන භාණ්ඩ අයත්වන වර්ගීකරණය වෙනම දක්වන්න. ඒකේ නම් කරාම ඇති. කුමන වර්ගෙට මේක අයිතිද කියන එක. හරිද? උත්තරේ මොකද්ද? ඔබ දන්නවා පාරිභෝගික භාණ්ඩ වර්ග 4ක් කතා කරලා භාවිතය යනවා. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසෙව් භාණ්ඩ. ඔබට මේකට නිශ්චිතවම ප්‍රශ්නේ පුංචි වුණාට පිළිතුරත් නිශ්චිත වෙන්න ඕනේ. ප්‍රශ්නේ පුංචි වුණාට පිළිතුර අවිනිශ්චිත නම් පිළිතුර වැරදි නම් ලොකු අවාසියක් අපි කරගන්නවා. තේරුණාද? ඒ නිසා මේක ලියනකොට පාරිභෝගික භාණ්ඩ භාවිතය අනුව වර්ගීකරණය මතක තියෙනවා. පහසු, සාප්පු, විශේෂ නොසෙව්. මතකද? පහසු භාණ්ඩ කියන්නේ වෙළඳ පොලේදී අවම පරිශ්‍රමයකින් මිලදී ගන්න භාණ්ඩ. මිලදී ගැනීමේ තීරණය ශනිකව ගන්නවා. කල්මරන්නේ. ඇයි? නිතර නිතර මිලදී ගන්නවා. නිතර නිතර මිලදී ගැනීම පුරුද්ද මත ඒ භාණ්ඩයේ මිල, ප්‍රයෝජන, කල් පැවැත්ම, පාවිච්චි කරන ආකාරය හැම දෙයක්ම දන්නවා. ඒ නිසා කෙලින්ම භාණ්ඩේ සන්නම් නම කියලා ඉල්ලනවා. මිලදී ගැනීම තීරණ ඉක්මන්. වෙළඳ පොලේ වැඩි කාලයක් ගත කරන්නේ. තේරුණාද? පත්තරයක් වෙන්න පුළුවන්. සබන් කෑල්ලක්, දන්තාලේප කැට්ටුවක්, ටූත් බ්‍රෂ් එකක්, ගිනි පෙට්ටියක් වගේ එකට අපි කාලනාශක කරන්නේ පහසු භාණ්ඩ. සාප්පු භාණ්ඩ කිව්ව මොකද්ද? වෙළඳ පොලේදී මිල, කල් පැවැත්ම, ප්‍රයෝජන ආදී සාධක තුලින් සැසදීමක් කරන. ඇයි? සමජාතීය භාණ්ඩ ගොඩක් තියෙනවා. අසමාන සන්නම් නමුදු භාණ්ඩ සමානයි. එහෙනම් අපිට භාණ්ඩ තේරීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි මිල, ප්‍රයෝජන, කල් පැවැත්ම, භාවිතා කිරීම පහසුව වැනි සාධක ඔස්සේ සංසන්දනය කරලා අපි හොඳම භාණ්ඩයක් තෝරා ගන්න කටයුතු කරනවා. ඒව තමයි සාප්පු භාණ්ඩ, රෙදි පිළි නැත්නම් ඇඳුම්, පිගන් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, පාවහන්, සාමාන්‍ය ස්වර්ණාභරණ, සාමාන්‍ය මනාලියන්ගේ ස්වර්ණාභරණ නෙවෙයි, සාමාන්‍ය කාන්තාව පාවිච්චි ඒ වගේ ඒවා අපි තෝරලා ගන්න සාප්පු භාණ්ඩ. විශේෂිත භාණ්ඩ කිව්වේ විශේෂිත අවශ්‍යතා මත නිශ්චිත නැත්නම් විශේෂිත සන්නමක් යටතේ දැඩි ලෙස තොරතුරු විමර්ශනය කරලා ගොඩක් තොරතුරු හොයලා වැඩි පරිශ්‍රමයක් දරලා වැඩි කාලයක් ගත කරලා කලාතුරකින් මිලදී ගන්න ක්‍රියාත්මක කරන භාණ්ඩ. සුඛෝභෝගී මෝටර රථයක්. එහෙම නැත්නම් අපි හිතමු මනාලියෝ බොහෝ වෙලාවට කාන්තාවක් විවාහ වෙන එකවරයිනේ බොහෝ වෙලාවට. තේරුණාද? ඒක තවත් උනන්න පුළුවන්. ඒ නිසා ඒ විශේෂිත අවස්ථාවට මනාලිය හොඳට හිතලා මතලා හොයලා බලලා තෝරලා බේලා තමයි මංගල ඇඳුම් ආභරණ මිලදී ගන්න. ඒව විශේෂිත භාණ්ඩ. අනික නොසෙව් භාණ්ඩ. අන්සෝල්ඩ් ගුඩ්ස්. ඒ කියන්නේ වෙළඳ පොලේ විකිණීමට තියෙනවා ඒ බව නොදන්න නිසා මෙතෙක් මිලදී ගන්න උනන්දු නොවන භාණ්ඩ. තේරුණාද? මේ කියන්නේ ලෝකයා නැත්තම් ලෝකවාසී ජනතාව මෙතෙක් සොයා නොගත්ත හෝ නිර්මාණය නොකළ කියන අර්ථ නෙවෙයි නොසෙව් කියන්නේ. පටල ගන්න එපා. තේරුණාද? මේ කියන්නේ නිෂ්පාදනය කරලා විකිණීමට වෙළඳ පොලේ තියෙනවා. වෙළඳ පොලේ මිලදී ගත හැකි බව අපි තාම දන්නේ නැහැ. ඒ නිසා අපි මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. දැනගත්තොත් ගන්නවා. ඒතර නොසෙව් නෙවෙයි. එහෙම නැත්තම් වෙළඳ පොලේ විකිණීමට තිබෙන බව අපි දන්නවා. ඒ භාණ්ඩේ ප්‍රයෝජන ගැන අපට නිසි අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති නිසා අපි මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. තේරුණානේ? ඒ දෙකම නොසෙව් භාණ්ඩ. ඒ නිසාම නොසෙව් භාණ්ඩ වල ලොකු ප්‍රචාරණයක් කරන්නෙත් නෑ ළම. ප්‍රචාරණය කළා දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ මොනවද මේ ශබ්ද මාලාවට ශබ්දකෝෂයට මේ ප්‍රචාරණ දැන්වීම දාන්නෙත් නෑනේ. ඒ නිසාම තව තවත් දන්නේ නෑ. අපි දැන් අධ්‍යාපනය ලබන කාලෙදී ගුරුවරු මාර්ගයෙන් දේශකවරු මාර්ගයෙන් අපි මේවා ඉගෙන ගන්නවා මිසක නැත්නම් මේවා දන්නේම නෑනේ. තේරුණාද? ඒ වගේ. රයිට්. එතකොට මේ භාණ්ඩ අයිති වෙන්නේ මොකද්ද වර්ගීකරණේ? ලීබඩුව අයිති වෙන්නේ සාප්පු භාණ්ඩ වලට. පැහැදිලිවම සාප්පු භාණ්ඩ යන්නේ. මොකද ලීබඩුව අපි නිතර මිලදී ගන්නෙ නෑ. හරිද? අනික ලීබඩු තියෙනවා සමාන ලීබඩු නමුත් සන්නම් වෙනස්. දම්රු ලීබඩු තියෙනවා. ආර්පික ලීබඩු තියෙනවා. තව මේ මොනවද? දඹුලු ලීබඩු තියෙනවා. දඹුලු ලීබඩු තියෙනවා. එක එක තියෙනවා. ඒ වගේ අපි ඒව තෝරනවා. සංසන්දනය කරලා ගන්න. ඒ නිසා සාප්පු භාණ්ඩය. ශබ්ද මාලාව පැහැදිලිවම නොසෙව් භාණ්ඩයක් ගොඩාක් අයට. ටික දිනකට ගුරුවරුන්ට එහෙම මේක නොසෙව් භාණ්ඩයක් වෙන්න බෑ. ඒගොල්ලෝ දන්නවා. ඔබ ශිෂ්‍ය පරපුර ගත්තොත් ඕගොල්ලෝ මේක මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. එක්කෝ දන්නේ නැහැ. එක්කෝ දන්නවා. ඒක කියවීමෙන් ලබන්න පුළුවන් ඵල ප්‍රයෝජන ගැන ඔබට අවබෝධයක් නැහැ. නිසා මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. පැහැදිලිවම නොසෙව් භාණ්ඩයක්.
හරිනේ. ඊළඟට ඒකෙම ඊළඟ ප්‍රශ්න මේ අහන්නේ එකේ රූප ඉලක්කම් දෙකේ ආයන. ඉහත දෙකේ හි ඇති භාණ්ඩ දෙක ඔබ සඳහන් කළ වර්ගීකරණයන්ට අයත් වන්නේ ඇයිදයි හේතු සහිතව පැහැදිලි කරන්න. දැන් ඕගොල්ලෝ අපි කියවන ඉස්සෙල්ලා ආයන කොටසෙන් ලී බඩු නම් සාපු භාණ්ඩයක්. හරිනේ. ශබ්ද මාලාව නම් නුසු භාණ්ඩයක්. ඒ ඇයි කියලා හේතු කියන් තියෙන්නේ. මෙන්න හේතුව. මුලින්ම සාපු භාණ්ඩ. සාපු භාණ්ඩ නිතර මිලදී නොගනී. හරිනේ. සාපු භාණ්ඩ අප නිතර ගන්නේ නැහනේ. පාවහන්, ලී බඩු එහෙම නිතර ගන්නේ නැහනේ. ඒවායේ මිල, කල් පැවැත්ම, ගුණත්වය, ප්‍රයෝජනය ආදී සාධක ඔස්සේ සැසඳීමක් කර මිලදී ගැනීමට වැඩි කාලයක් හා පරිශ්‍රම පාරිභෝගික විසින් දරනවා. ඒව නිතර ගන්නෙ නැහැ. ඒවා අපි මිලදී ගන්නකොට මිල, කල් පැවැත්ම, ප්‍රයෝජන, පරිභෝජන ලැබියගේ අඟනාකම් වැනි සාධක ඔස්සේ සැසඳීමක් කරලා තමයි සැසඳීමක් කරලා වෙළඳපොලේ වැඩි කාලයක් ගත කරලා වැඩි මහන්සියක් දරලා මිලදී ගන්න පුරුදු වෙනවා. ලී බඩු වල මෙම ලක්ෂණය තියෙනවද නැද්ද? තියෙනවා. ලී බඩු වල මෙම ලක්ෂණය තියෙන නිසාම අපි පැහැදිලිවම 100%ක්ම විශ්වාසයෙන් කියනවා ලී බඩු කියන්නේ මොකද්ද? සාපු භාණ්ඩයක්. ලී බඩු කියන්නේ අපි දැන් උදාහරණ තියෙනවානේ. ඔබ ලී බඩු ගන්න ගියාම ඔබ සමහර ලී බඩු වලින් ඉස්සෙල් කීප කරනවා. ආර්පික ලී බඩු බලනවා. දම්රෝ බලනවා. දඹුලු බලනවා. ඊඑච් කුරලගේ ලී බඩු බලනවා. වෙනත් ලී බඩු සමාගම් වල බලනෝනේ. බලලා සංසන්දනය කරලා ගන්න පැහැදිලිවම සාපු භාණ්ඩයක්. ලකුණු කීයද? ලකුණු 1යි. කරුණු දෙකක් සහිත බලන්න එක තමයි වැදගත්. කරුණු දෙකක් සහිත. මම කියන්නේ නිතරම පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න කියන්නේ ඒකයි. පොයින්ට් එකට තමයි ලකුණු දෙන්නේ. මේකේ කරුණු කිව්වනේ. නිතර මිලදී ගන්න නැහැ. ලී බඩුත් නිතර මිලදී ගන්න එක කරුණක්. ඊට පස්සේ මිල, කල් පැවැත්ම, ගුණත්වයේ ප්‍රයෝජන. තවත් උනම් පරිභෝජන ලැබෙන අගනාකම්. ආදී සාධක ඔස්සේ තමයි සසඳන්නේ. අන්න තවත් කරුණක්. හරිද? වැඩි කාලයක් වැඩි පරිශ්‍රමයක් දරලා තමයි මිලදී ගන්න. අන්න තවත් කරුණක්. අන්න ඒ වගේ කරුණු දෙකක්වත් තිබුණොත් තමයි උත්තරේ පරිපූර්ණ උත්තරයක් වශයෙන් බාර අරගෙන ඔබට ලකුණු එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට නුසු භාණ්ඩ. කියන්නේ වෙළඳ පොලේ පවතින බව නොදන්නා නිසා හෝ භාණ්ඩේ ප්‍රයෝජනවත් භාවයේ පිළිබඳව ඇති අඩු අවබෝධයෙන් නිසා මෙතෙක් හොඳ මෙතෙක් හෙට නෙවෙයි අද වෙනකම් මෙතෙක් මිලදී ගැනීමට උනන්දු නොවන භාණ්ඩ. ශබ්ද මාලාව නිතර අවශ්‍ය නොවන අතර නිතර පාවිච්චි කරන්නේ නැහැනේ. අතරම ප්‍රචාරණයක්ද නොමැත. ප්‍රචාරණයක් අපි අහලා කරන්නේ නැහැනේ. කරන්නේත් නැහැ. මිලදී ගත හැකි ස්ථානෙන්ද සීමිතයි. හැමතැනම මිලදී ගන්නත් බෑනේ. ඒ නිසා පවතින අඩු අවබෝධය මත මිලදී ගැනීම සීමිත නිසා මේක නුසු භාණ්ඩයක් වෙනවා. ශබ්ද මාලාවට ඒක එහෙනම් මිලදී ගන්න ස්ථාන සීමිතයි. ප්‍රධාන බුක් ෂොප් වල විතරයි තියෙන්නේ. අවබෝධය නිසා තාම මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. එහෙනම් නුසු භාණ්ඩයක්. ඒකට තේරෙන සම්පූර්ණ කරුණු දෙකක් සහිත පිළිතුරු ලකුණු එකක් ලැබෙනවා. ඊළඟ ප්‍රශ්නට අපි යමු. ඒ 2017 විභාග ප්‍රශ්න පත්‍රයේ උපුරගත්ත ප්‍රශ්නය ඒකාවේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය වැඩිවීම අවස්ථාවක් විය හැකි කර්මාන්තයක් හා තර්ජනයක් විය හැකි කර්මාන්තයක් බැගින් නම් කර හේතු දක්වන්න. නම් කර හේතු දක්වන්න. මෙන්න මේකෙත් තියෙන කතන්දරනේ. නම් කර ප්‍රශ්නේ පළවෙනි කොටස හේතු දක්වන්න දෙවෙනි කොටස. ඔන්න ඕකත් තේරුම් ගන්න. ඒ උත්තර දෙක වෙන් වෙන්න ඕන එතකොට. උත්තර දෙක ස්වාධීනව හිතලයි ලකුණු දෙන්නේ මාකිනි ස්කීම් එක තුල. තේරෙනවද? ලංකාවේ වයස්ගත ජනගහනය වැඩි වෙනවා නම් ඒක අවස්ථාවක් වෙන්න පුළුවන් කර්මාන්තයවත් ව්‍යාපාර තියෙනවා. වයස්ගත ජනගහනය ඉහළ යනවා නම් ඒ තර්ජනයක් වෙන කර්මාන්ත හෝ ව්‍යාපාරක් තියෙනවා. ඒක බැගින් නම් කළ හේතු ගැන තියෙන. මෙන්න එකක්. අවස්ථාවක් මුලින්ම. අවස්ථාවකට අදාළ කර්මාන්තයක් තමයි සාත්තු සේවා මධ්‍යස්ථාන. වැඩිහිටි නිවාස ඕෆනේජ්. සෞඛ්‍ය සේවා ආයතන. ප්‍රතිශක්තිකරණ වැඩි කරන ආහාර. ප්‍රතිශක්තිකරණ ඉමුනිටි එක වැඩි කරන ආහාර පාන. ඔන්න ව්‍යාපාර අවස්ථා කර්මාන්ත අවස්ථා. තේරෙනවද? දැන් සාත්තු සේවා අවශ්‍ය වෙනවා වයස්ගත පුද්ගලයින්ට ලෙඩ රෝග හැදුනම හෝ නැත්නම් නැගිටින වාරු නැති වෙනකොට නිවසේ අය සමහරට කාර්ය බහුල වෙනවා රැකියාවට යනකොට ඒගොල්ලෝ රැක බලා ගන්න සාත්තු නිවාසයකට බාර දෙනවා. නැත්නම් වැඩිහිටි නිවාසයකට බාර දෙනවා. නැත්නම් සෞඛ්‍ය සේවා ආයතන පෞද්ගලික රෝහල් වෙන්න පුළුවන්. පෞද්ගලික චිකිත්සාගාර වෙන්න පුළුවන්. ඒවට නිතර මේගොල්ලන්ට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න වෙනවා. එහෙනම් ඒවට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේගොල්ලොන්ගේ
වයසට ගියාම ඒගොල්ලෝ තව ටිකක් පණකෙන්ද රැක ගන්න ප්‍රතිශක්තිකරණය වැඩි කරවන ආහාර පාන කිරිපිටි වර්ග එහෙම වලට ඉල්ලුමක් කරනවා. එහෙනම් එවැනි ව්‍යාපාර වලටත් අවස්ථා උදා කරනවා. මොකද්ද හේතුව? හේතුව මොකද්ද? ආහාර පාන තුලින් ප්‍රතිශක්තිකරණය ඇති කළ හැකි නිසා. හරිනේ. ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර පාන තුලින් මේගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දෙන්න පුළුවන් නිසා. ඔවුන් රැකබලා ගැනීමට කාර්ය බහුල සමාජයක වෙසෙන දූ දරුවන්ට ඇති අපහසුතාවය නිසා. හරිම පැහැදිලි උත්තර දෙක. වැඩිහිටි නිවාස සාත්තු සේවා මධ්‍යස්ථාන වලට අපි බාර දෙන්නේ පවුලේ සමාජිකව කාර්ය බහුලයි. රැකියාව කරනවා, ඒගොල්ලෝ ව්‍යාපාර කරනවා. මේ අය රැකබලා ගන්න කාලේ මිඩංගු කරන්න විදියක් නැහැ. අකමැත්තෙන් වුණත් ඒ නිසා මේ සාත්තු සේවා වැඩිහිටි නිවාස ස්ථාන වලට බාර දෙන්න වෙනවා. අනික සෞඛ්‍ය සේවා ආයතන ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර පාන මගින් ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය දීලා ඒගොල්ලන්ගේ තවත් ආයු කාලය වැඩි කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ හේතු නිසා තමයි මෙවැනි ව්‍යාපාර අවස්ථා වලට අවස්ථාව තියෙන්නේ. හරිනේ. එතකොට මේක නම් කරාම ලකුණු එකයි, පැහැදිලි කරාම ලකුණු එකයි, ලකුණු දෙකක් ලැබෙනවා. සමස්තයකට ලකුණු හතරක් දෙන්න තියෙන මේකේ අයනු නෑ. තනි ප්‍රශ්නයක් මත රෝමිලකම් ප්‍රශ්නයක්. ලකුණු හතරයි. තේරෙනවද? දෙවෙනි එක තමයි තර්ජන. මේ වයස්ගත ජනගහනය නිසා තර්ජන ඇති කරවන ව්‍යාපාර තියෙනවා. ඒ රක්ෂණ ආයතන. අනික බැංකු ආයතන. හොඳ උදාහරණ දෙක. ව්‍යාපාර දෙක. ඇයි රක්ෂණ ආයතනවලද වෙන්නේ වයස්ගත අයව රක්ෂණය කිරීම නිසා සහ රක්ෂණය කරලා පස්සේ වයසට යාම නිසා ඒගොල්ලෝ නොයෙක් ලෙඩ රෝග වලට ගුදුරු වෙනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ විවිධ රෝගාතුර තත්ත්වයන්ටපත් වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඉක්මනින් දැන් මියැදීමේ කාලයට සමීප වෙනවා. එහෙම වුණොත් ඒගොල්ලන්ට සෞඛ්‍යමය වන්දි, යැපෙන්නන්ට ජීවිතහානි වන්දි ගෙවීමේ අවදානමක් තියෙනවා. කාටද? රක්ෂණ ආයතන. අන්න තර්ජනය. දැන් තරුණ අය රක්ෂණය කරා කියලා ඒගොල්ලෝ ඉක්මනින්ම යන්නේ නැහැනේ. ඉක්මනින්ම වයස්ගත අය වගේ විශාල බරපතල රෝග වලට ගොදුරු වෙන්නේ නැහැනේ. එහෙනම් ඒගොල්ලෝ එවැනි අයට වන්දි ගෙවීම අවදානම නැහැ. දැන් මේ රක්ෂණ ආයතනට ලොකු තර්ජනයක් විශාල වන්දි මුදලක් මේගොල්ලන්ට ගෙවන්න වෙන්න පුළුවන්. අනික බැංකු ආයතන. වැඩිහිටි අයට, වයස්ගත අයට ඒගොල්ලන්ගේ ස්ථාවර තනපතු සදා ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. ඉහළ පොලියක්. ඒක අතිරේක පිරිවැයක්. අන්නේ අතිරේක පිරිවැයක් දරන්න වීම ඒගොල්ලන්ට තර්ජනයක් වෙනවා. හේතුව මොකද්ද? ජීවිත අවදානම් ඉහළ බැවින්. ජීවිත අවදානම් ඉහළ බැවින් ඉහළ රක්ෂණ වන්දි ගෙවීමේ ආසන්නතාවයේ මෙන්ම ඔවුන්ගේ බැංකු තනපතු සඳහා ඉහළ පොලියක් ගෙවීමට වැඩි පිරිවැයක් දැරිය යුතු වීම. ඔක තමයි හේතුව. මේකේ තර වගේම අවස්ථාව කියන්නේ තර්ජනය තියෙන ව්‍යාපාර අවස්ථාවට ලකුණු 1යි, පැහැදිලි කරන ලකුණු 2යි, සමස්ත ලකුණු 4ක් ලැබෙනවා. හොඳ ප්‍රශ්නයක් අහපු. ඊළඟ ප්‍රශ්න අපි යමු. 2017 විභාග ප්‍රශ්නයක්මයි 11 ප්‍රශ්න තෝරගත්තේ. ඒ පළවෙනි ප්‍රශ්නේ රෝමිලකම් 5. 2007 විභාග ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නයටතේ රෝමිලකම් 5ක් හෙව්ව. පස්වෙනි ප්‍රශ්නේ කිසියම් කර්මාන්තයක තරඟකාරීත්වයේ වර්ධනය වීම අදාළ කර්මාන්තයේ නියුතු ව්‍යාපාර ආයතනයක නිෂ්පාදිත හා මිල සම්බන්ධ තීරණවලට බලපාන ආකාර දෙක බැගින් පැහැදිලි කරන්න. හොඳ ප්‍රායෝගික ප්‍රශ්නයක් මේක. න්‍යායාත්මක ප්‍රායෝගික බව මුසු වෙච්ච හයිබ්‍රිඩ් ක්වෙස්චන් එකක් මේක. කිසියම් කර්මාන්තයක තරඟකාරීත්වය. අපි තුමු ලී බඩු සමාන ව්‍යාපාරවල සමස්තනේ කර්මාන්තය කියන්නේ ලී බඩු කර්මාන්තයකම සමස්ත ලී බඩු නිපදවන අලෙවිකරන ව්‍යාපාර අයිති. බැංකු කර්මාන්තයකම සමස්ත මූල්‍ය ආයතන අයිති. වගේ කිසියම් කර්මාන්තයක තරඟකාරීත්වය. බැංකුව කියන්නකො බැංකු කර්මාන්තය බැංකුව අතර තරඟකාරීත්වය වැඩි වෙනවා. එහෙම වැඩි වීම අදාළ කර්මාන්තයනුතු ව්‍යාපාර ආයතන සඳහා සීරු බැංකු ආයතන වලට බැංකු අතර නිෂ්පාදිත හා මිල සම්බන්ධ තීරණ වලට බලපාන ආකාර දෙක බැගින්. තරඟේ වැඩි වුණාම ඒ වැඩිවීම නිෂ්පාදිතවලට මිල නිෂ්පාදිතවල යම් යම් ගැලපීම් කරන්න වෙනස්කම් ඇති කරන්න මිලෙහි යම් යම් ගැලපීම් සහ වෙනස්කම් කරන්න බලපෑමක් වෙනවා. එහෙනම් බලපාන දෙක බැගින් පැහැදිලි කරන්න. පැහැදිලි කරන්නකොට මතකයිනේ අර ආර්ථ විද්‍යාව වගේ භූගෝල විද්‍යාව වගේ රචනා ශෛලියේ දීර්ඝ පිළිතුරම ලියන්නේ නැහැ. ඊටාම කෙටි. මෙන්න නිෂ්පාදිත සඳහා කර්මාන්තයේ තරඟකාරී බව කර්මාන්ත තරඟකරු වැඩි වෙලා ඒගොල්ලෝ මිල සහන ලබා දෙනවා, ප්‍රවර්ධනය කරනවා, පාරිභෝගිකයන් පහසුකම් සලසනවා, භාණ්ඩ ගෙන ගොස් බාර දෙනවා,
වගකීමේ කාල සීමාව දීර්ඝ කරනවා නේ පොලියන වැතුව කොටස් වශයෙන් ගෙවන්න පාසුකම් දෙනවා මේක තමයි තරඟය කියන්නේ මේ තරඟය තුලින් නිෂ්පාදිත ප්‍රොඩක්ට් එක භාණ්ඩේ ෆිසිකල් භාණ්ඩයට සම්බන්ධයෙන් ගන්න තීරණ වලට බලපාන ආකාරය එකක් තමයි ගුණත්වය ඉහළ දැමිය යුතුයි අනිවාර්යයෙන්ම දැන් තරඟේ වැඩිනේ මේ නිපදවන භාණ්ඩ ගුණත්වය අනිවාර්යයෙන් වැඩි කරන්න වෙනවා තේරෙනවද මොකද තරඟකරුවන්ගේ භාණ්ඩේ සාපේක්ෂව මිලත් අඩුයි ඒ නිසා ඒගොල්ලෝගේ භාණ්ඩේ ගුණත්වයේ සාමාන්‍ය මට්ටමක තිබේ නම් වෙළඳපොළ පිළිගන්නවා. ඒ නිසා අපිට වෙන්නේ අපේ ටිකක් මිල වැඩි වෙන්න පුළුවන්. එක්ක සමාන මිලක් වෙන්න පුළුවන්. අපි ක්වොලිටි එක වැඩි කරගත්තොත් මොකද වෙළඳපොළක දියුණු පාරිභෝගිකයා නැත්තම් ලොජිකල් කන්සියුමර් තාර්කික දැනුවත් පාරිභෝගිකයා බලන්නේ මිල නොසලකා Taman වැය කරන මිලට ඉතාම උසස් තත්ත්වයේ ගුණාත්මක භාණ්ඩයක් තෝරගන්නයි. අන්න අපි ක්වොලිටි එක වැඩි කරොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට පුළුවන් තරගෙට මොහොත දෙන්න. ගුණත්වය වැඩි කරන්න වෙනවා. නවෝත්පාදන ඇති කරන්න සිදු වෙනවා. තරඟකරුවෝ හඳුන්වා දෙන භාණ්ඩයකටම අපි එල්බෙලා ඉන්නේ නැතුව අපි අලුත්ම මාදිරි භාණ්ඩයක්. ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි භාණ්ඩයක් අපි වෙළඳපොළට සපයලා දෙනවා. දැන් අපි හිතමු ස්මාර්ට් ෆෝන් දැන් තියෙනවනේ ළමයි. හෑන්ඩ් ෆෝන් ජංගම දුරකථන ලොකු තරංකාරීත්වයක් තියෙනවනේ. අපි මේ තියෙන දුරකථනයම අපි නැහින් නැතුව අපිට අලුත් දුරකථනයක් දෙන්න පුළුවන්. අපි තුමු අලුත් ස්මාර්ට් ෆෝන් එකක් අපි හදනවා. අපිට ටෙලිෆෝන් කෝල් එක ගන්න ඕනේ ඒ කියන පුද්ගලයාට නම් අපි ඒ කියලා හිතනකොට අපි ෆෝන් එක ලං කරන් ඒ කියලා හිතනකොට මොකද වෙන්නේ? අර රින්ග්ස් යනවා. අන්න අලුත් දෙයක්. අපි හිතමු මදුසිකා කියලා කාන්තාවකට අපිට කතා කරනවා කියලා අපි මදුසිකා කියලා හිතනකොට හෝ මදුසිකා කියලා කියනකොට මොකද වෙන්නේ? රින්ග්ස් යනවා. අපිට ඩයල් කරන දෙයක් නැහැ. සිලෙක්ට් කරන දෙයක් නැහැ. අන්න ඒ වගේ අලුත් නිෂ්පාදන આવොත් මොකද වෙන්නේ? කවුද නොගන්නේ? අනිවාර්යයෙන්ම මිලදී ගන්නවා. තරඟකරුවන් අභිභව අපට වෙළඳපොළක් දිනන්න පුළුවන්. ඒ නිෂ්පාදිතය කරන වෙනස් කිරීම නිසා. ඊළඟට නව උපාංග එක් කරන්න වෙනවා. තියෙන භාණ්ඩයටම අපි අලුතෙන් නව උපාංග එකතු කරලා ඒක মালටි බෙනිෆිට් ගුඩ් එකක් බවට පත් කරනවා. මොකද්ද? মালටි බෙනිෆිට් ගුඩ් එකක්. ඒ කියන්නේ බහු ප්‍රයෝජන සහිත භාණ්ඩයක් බවට පත් වෙනවා. වෙනද ඒ භාණ්ඩෙන් ප්‍රයෝජන එකයි ලැබුණේ. දැන් ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. නැත්නම් ප්‍රයෝජන තුනක් ලබා ගන්න පුළුවන්. තේරුණාද? එවැනි තත්ත්වෙ දිනු කරොත් අපිට පුළුවන් තරගෙට මුහුණ දෙන්න. ඊළඟට අකණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. දැන් තරඟ වැඩිනේ. ඒ නිසා අපිට මේ නිෂ්පාදිතය වෙනද වගේ වසරකට කීපවරක් නෙවෙයි අකණ්ඩව කියන්නේ අඩු වැඩි වෙනවා. නමුත් අකණ්ඩව ප්‍රවර්ධනය අපි කරන ප්‍රවර්ධනයෙන් බැහැර වෙන්න බෑ. ඒ තත්ත්වයටපත් වෙනවා. කියන්නේ ප්‍රවර්ධනයේ මත යැපෙන ප්‍රවර්ධනයේ මත අලෙවිය ලබා ගන්න පුළුවන් භාණ්ඩ තත්ත්වයටපත් කරන්න වෙනවා. ඊළඟ එක තමයි ප්‍රමිතීන්ට අනුගතව නිපදවිය යුතුයි. අනිවාර්යයෙන්ම දැන් කර්මාන්තයේ තරංකාරීත්වය වැඩි තරංගකරුවෝ ප්‍රමිති භාවිතා කරන ඉතා අඩුවෙන් අපට ඒ හිඩසෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. සෑම තරංකරුවෙක්ම මිල සහන දෙනවා. වැඩිපුර ප්‍රවර්ධනය කරනවා. සෞඛ්‍ය ආරක්ෂිත නිපදවන. හැබැයි ප්‍රමිතියක් නැහැ. අන්න හිඩසක් තියෙනවා. අපි අපේ හිඩසට අපි රින්ගනවා රක් ගාලා. තරංග කරන පෙරදේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන අනුමත කරපු විදාතා GMP වෙනි දේශීය ප්‍රමිතියක් හෝ නැත්නම් ISO ආයතනයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ විසින් අනුමත කරපු ISO 9001 2014 පරිසර සංරක්ෂණ ප්‍රමිතිය හෝ ISO 9001 2015 පොදු තත්ත්ව කළමනාකරණ පද්ධති සඳහා ප්‍රමිතිය හෝ අපි භාවිතා කරලා මේ ප්‍රොඩක්ට් එක බිහි කරනවා. ඒ නිසා ප්‍රමිතියකට අනුගත වූ ස්තරම් භාණ්ඩ බවට පත් වුණාන් පස්සේ මොකද තරංකරුවන්ගේ භාණ්ඩ වලට අපිට පහසුවෙන්ම තරගයක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ වෙනස්කම් ගලපන්න වෙනවා. ඒ වගේ කරුණු එක ගානේ දෙකකට ලකුණු දෙකයි. මේකත් මතක තියාගන්න තනි ප්‍රශ්නයක්. හොඳයි. අයනු නෑ ෆුල් ක්වෙස්චන් එකක්. ඒ නිසා කරුණු දෙකකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟට මිල සම්බන්ධව කර්මාන්තයේ තරංකාරීත්වය වැඩි වෙන විට මිල සම්බන්ධව අපට තීරණ කීපයක් ගන්න වෙනවා. ඒ තමයි ඉහළ වට්ටම් ලබා දී යුතු වෙනවා. තරගයේ වැඩිනේ. තරංකරුවෝ දෙන්නේ 10%යි අපි 20%ක් දෙනවා. දැන් මම දන්න මිත්‍රෙක් මේ මෑත කාලේ එයාට ගයක් හැදුවලුතෙන් එයාත් කලවොෂ් කරන්න අවශ්‍ය තීන්ත ගත්තා. එයා ගෙදර හાર્ඩ්වෙයාර් එකේ 10% 15 ඩිස්කවුන්ට් දුන්නා. එයාට අපේ තවත් මිත්‍රෙක් හැමල මං ඉස්සරහම ගයි යෝකින් යන ගොඩ අසවල්කෙන් කියලා නමක් කිව්වා. එතනින් ගන්න කියලා තව ටිකක් එහා එතනින් ගන්න කියලා. එතකොට එතන 30ක් දෙනවා කියලා කිව්වා. මමත් එක්කම මේ යාළුවෝ ගියා. කතාව ඇත බෑ 30ක් දුන්නලු කලින් ඒක දැන් අඩු කරලා 25ක් දෙන්න. ඉතින් අතනින් ගත්තොත් 10ක් 15ක් වාසි.
මොකද නේ ගේ හදලා වෙනකම ගත්තේ එතනින්. ඒ හાર્ඩ්වෙයාර් එක. ඒ වගේ ඉහළ වට්ටම් දෙනවා නම් අවිවාදයෙන්ම අපිට පුළුවන්කම ලැබෙනවා තරංකරුන් අභිභවා ගේපු වෙළඳපොළක් අපිට හරව ගන්න, නැඹුරු කර ගන්න. අනික මිලේ වෙනස්කම් කිරීමට සිදු වෙනවා. තරංගයේ නිසා අපිට පර්මනන්ට් ප්‍රයිස් එකක් නැත්නම් ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ. අපිට මිලේ යම් වෙනස්කම් කරන්න වෙනවා. සමහරට අපි දැන් අද දවසේ පොය දවසක් කියලා හිතන්න, නිවාඩු දවසක්. හෙට අනිද්දාත් එන්නේ අපි සෙන්සුරායිද කියලා හිතන්නකෝ. අද සිකුරාදා දවසක් පොය දවසක් කියලා හිතුවොත් වීකෙන්ඩ් එක නම් දවස් 3ක් නිවාඩු දවස්. ආයි සමුද තමයි සාමාන්‍ය තත්ත්වයට වෙළඳ පොලේ ව්‍යාපාර විවෘත තබන්නේ. මේ දවස් 3 සාපේක්ෂව භාණ්ඩ හිඟයක් වෙනවනේ. තේරෙනවද? ඒ නිසා මේ වසා දැමූ ව්‍යාපාරිකයින්ගේ ගනුදෙනු කරුවොත් අපේ වෙතර නැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් ටිකක් මේ කාලේ මිල වැඩි කරන්න. මේ දවස් 3 විතරක් මිල වැඩි කරනවා. හීන්සරේ සමුද දැන් ආයි මිල අඩු කරනවා. තේරෙනවද? එහෙම නැත්නම් අපි හිතමු මහා ජල ගැලීමක් ඇති වෙලා ප්‍රවාහන ඇනහිටීම් තිබුණා. නමුත් අපි විශාල තොග වශයෙන් අරගෙන බල්ක් බයින් විශාල තොග වශයෙන් මිලදී අරගෙන අපි ළඟ ලොකු ස්ටොක් එකක් තියෙනවා. අපි ළඟ භාණ්ඩ හිඟයක් නැහැ. සෙසු ව්‍යාපාරවල භාණ්ඩ හිඟයක් ඇති වුණා. අපිට පුළුවන් දැන් ටිකක් මිල වැඩි කරලා දෙන්න. ඒ වගේ කලින් කාලේ මිල අඩු වැඩි කරන්න වෙනවනේ තරංකාරීත්වය නිසා. ඊළඟට පහසු ගෙවීම ක්‍රම හඳුන්වා දෙන්න. උදාහරණයක් වශයෙන් දැන් තරංගකරුවොත් පහසු ගෙවීම ක්‍රම හඳුන්වලා දෙනවා. ඒගොල්ලෝ කියනවා ඩවුන් පේමන්ට් එකක්. මුල් වාරිකයක් 100ට වටිනාකමින් 25 ලක්ෂයක් නම් බහන්නේ බෙල 25000 මුලින් ගෙවන්න. ඉතුරු ටික තමයි අවුරුද්දෙන් දෙකෙන් අපිට කොටස් වශයෙන් ගෙවන්න දෙන්නේ. අපි කියනවා ඩවුන් පේමන්ට් කතාවක් නැහැ. මුළු ලක්ෂෙම අපිට අවුරුද්දකින් ගෙවලා ඉවර කරන වාරික 12කින්. නැත්නම් වාරික 24කින්. තේරෙනවද? අන්න අපිට පුළුවන් මාකට් එක දිනන්න. නැත්නම් තරංකරුවොත් ඕකම කරනවා පොලියක් අය කරනවා. අපි කියන පොලියක් එපා. තරංකරුවොත් ඕකම කරනවා. හැබැයි අපකරුවෝ ඉල්ලනවා. අපි කියන අපකරුවෝ එපා. තේරෙනවද? අන්න ඒ වගේ පහසු ගෙවීම ක්‍රම තුලින් පුළුවන් අපට මිලේ වෙනස්කම් කරලා වෙළඳපොළ අල්ලා ගන්න. ඔය වගේ කර්මාන්තයේ තරංගයේ වර්ධනය වෙනකොට නිෂ්පාදිත මිල සම්බන්ධ මේ වගේ තීරණ වලට අපට අනිවාර්යයෙන්ම මේ තීරණ වෙනස් කරන්න තීරණ ගලපා ගන්න අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒකෙත් එහෙමයි. ඒ මිල සම්බන්ධව කරුණු දෙකක් ලියුවනම් ලකුණක බෑගෙන ලකුණු 2යි සමස්ත පිළිතුරු ලකුණු 4යි. ඊළඟට මේකේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ අවධාරණය යොමු කරන්න ඕනේ. දැන් මේකේ පැහැදිලිවම ඉල්ලනවනේ. සම්බන්ධ තීරණ වලට බලපාන ආකාර දෙක බැගින්. බලපාන ආකාර දෙක බැගින් කියලා කියනවනේ. තේරෙනවද? බලපාන ආකාර දෙක බැගින් කියලා ඉල්ලනවනේ. එහෙම නැතුව සම්බන්ධ තීරණ වලට බලපාන ආකාරය පැහැදිලි කරන්න කියලා හිතන්නකෝ. එහෙම වුණා මොකද ලියන්නේ? බලපාන ආකාරය. ආකාර දෙකනේ බලපාන ආකාරය. ආකාරය පැහැදිලි කරන්න කියලා ඇහුවා නම් කොහොමද ලියන්නේ? ඒතර කියලා ලියනවා. ඒත් කරුණු 4 කර යන්න එපා ළමයි. ඒක තේරුම් ගන්න. දැන් මෙහෙම ඇහුවනම් මේක නිෂ්පාදිත සම්බන්ධ තීරණ වලට බලපාන ආකාරය එකයි. එකක් ඇහුණා. එහෙමනම් 4ක් ලියන්න කියලා මමත් නිර්දේශ කරනවා. එහෙමනම් 4ක් ලියන්න. සාමාන්‍ය මේවැනි රටාව ඕනම මාතෘකාවක මේවැනි රටාවේ ප්‍රශ්නයකට ලියන්නේ දෙපැත්තක් අහනවනේ. දෙපැත්ත අහනවා නම් දෙක බැගින් 4යි. ඒක තමයි සාමාන්‍ය අපේ මතකයේ උත්තරේ අපේ උත්තරයක ෆ්‍රේම් එක. අපේ උත්තරයක ෆ්‍රේම් එක සාමාන්‍යයෙන් කරුණු 4යි. 1යි 2යි 3යි 4යි. හරිද? ඒක කාරණා 4ක් වෙන්න පුළුවන්. මේ වගේ දෙපැත්තකින් නම් කරුණු දෙක වෙන්න පුළුවන්. සෝරි. අපේ තේමාව 4යි. 4 තමයි අපේ සීමාව. රාමු තේරෙනවද? ඒ නිසා මේ වගේ දෙපැත්තක් අහනකොට නිෂ්පාදිත සම්බන්ධයෙන් ගන්න සිදුණු තීරණ 2යි, මිල සම්බන්ධයෙන් ගන්න තීරණ 2යි 4ක් ලියන්න. තනි පැත්ත ඇහුවනම් අනිවාර්යයෙන්ම 4ක් ලියන්න කියලා මතක් කරගන්නට ඕනේ. හොඳයි. අපි පළවෙනි පාඩමට අදාළව 2017 විභාග ප්‍රශ්න වලට අදාළ ගැටලු අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. හොඳ අවබෝධයක් මම හිතන ඔයගොල්ලෝ ලබා ගත්තා. ලකුණු ලැබෙන ආකාරය, ලියන්න ඕන ආකාරය, බොහොම ප්‍රකෘතිමත්ව පිළිතුරු යන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් බලමු 2018 19 විභාග ප්‍රශ්න වලට කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා.